Right. Good morning, everyone. Good morning. Right. Word days වල සාමාන්‍යයෙන් පන්ති කරන්නේ නැහැ. ඒත් ගිය සතියේ මම හිතන්නේ අපි හදිසියෙම මේ හිතා ගන්න බැරි විදිහට අර පන්ති වල ළමයි කියන්නේ අපිට 2000ක් සඳහා තමයි පහසුකම තිබුණේ 2000ම සම්බන්ධ වීම නිසා ගොඩක් අයට මම හිතන්නේ සම්බන්ධ වෙන්න බැරි වෙලා තිබුණා පන්තියට. ඉතින් ඒ කලබලෙත් එක්ක මට මේ රෙකෝඩින් එක දාගන්නත් බැරි වුණා. රෙකෝඩින් එක දාගන්න අමතක වුණා. ඒක නිසා මම තීරණය කරා අද පන්තිය ලයිව්ම කරන්න කියලා ඉවරලා එදා සම්බන්ධ දැන් කොහොමත් අද රෙකෝඩින් ක්ලාස් එක තියෙන්නේ. එදා පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණු අයට අසාධාරණයක් නොවෙන්නත් අද මම තීරණය කරා ඒක නිසා ලයිව් ක්ලාස් එකක් කරන්න සජීවීව ඔබ හමු වෙන්න. පොයේ දවසක් වුණත් ඒක උදෙන් දාගත්තේ ඔබට හවස් අරුවේ සමහරලාට පන්සලට යන්න එහෙම තියෙනවා නම් එතකොට යන්න පුළුවන් නිසා. right. එහෙනම් අපි ඔන්න පටන් ගමු. කතා බහ කර ඉන්නේ නැති පාඩම් පටන් ගමු. අපි කතා කරේ ගිය සතියේ 1.2 අපේ පළවෙනි පාඩමේ දෙවනි අණු කොටස. අපි කියනවා pronouns කියලා. මාතෘකාව ලියා ගන්න. සර්වනාම පද නිවැරදි භාවිතය. right. මාතෘකාව ලියා ගන්න pronouns සර්වනාම පද නිවැරදි භාවිතය. හරි. දැන් ඉංග්‍රීසි භාෂාව මොකක්ද අපේ පන්තිය? ඔබ දන්නවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගියාට පස්සේ ශ්‍රී ලංකාවේ ගොඩක් වෙලාවට ගොඩක් අය ලොකු ගොඩක් දුක් විඳිනවා නේද? ඒ කියන්නේ පන්ති සමහර වෙලාවට කීයකට ගියා. ඉස්කෝලේ එක වසරේ දෙක වසරේ තුන වසරේ වගේ ඉඳන් අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තත් 11 වසර දක්වා ඒ වුණාට අපිට ඒ ඉගෙනගත්ත දේ ගැන සාධාරණීකරණය කර ගැනීමක් කරගන්න බෑ බොහෝ වෙලාවට. ඒ ගන්න දැනීම කියන්නේ ඇත්තටම සෑහීමකට පත්වන්නට බෑ. ඒකට හේතුව මොකක්ද? මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වෙන ලොකුම හේතුව තමයි මේ අපි ඉගෙන ගන්න අනුපිළිවෙලේ ලොකු ගැටලුවක් තියෙනවා. ඉගෙන ගන්න ක්‍රමවේදය සහ අනුපිළිවෙලේ මේ ඉංග්‍රීසි පාඩම් ටික ඔයා හරිය ලස්සනට පිළිවෙලකට එකින් එක ගලපමින් ලස්සනට ඉගෙනගෙන ගියොත් එහෙම මේ ඉංග්‍රීසි විෂයට ඉංග්‍රීසි භාෂාවට මම විෂය කියන කැමති නැහැ. ඔබ ලොකු ලැබියාවක් ඇති වෙනවා. ඒක නිසා ඔබට දිගු ගමනක් යන්නට ඕන නම් හරියටම දැනගෙන ඉන්න ඕන එකක් තමයි මේ pronouns කියලා කියන්නේ සර්වනාම පද භාවිතය කියලා කියන්නේ. එතකොට මේක දන්නේ නැතිව ඉස්සරහට යන්න අමාරුයි. දැන් අපේ සමහර වෙලාවට ඔබ දන්න මේ කොටස සමහර වෙලාවට දැන් අපේ දරුවෝ මේ පන්තිල කීප දෙනෙක් සම්බන්ධ වෙනෝනේ නේද? ඒකට දරුවන්ටත් සාමාන්‍යයෙන් 6 7 8 විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ විභාගය. වගේ ජෙනරල් ඉංග්‍රීසි වගේ තැන්වලනොත් සමහර වෙලාවට උසස් පෙළේදී මේකෙන් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම දෙනවම තමයි. හැබැයි ගොඩක් අය දන්නවා කියලා හිතාගෙන හිට ගොඩක් පටලවාගෙන ඉන්නේ මේ පාඩම. එහෙනම් අද මම බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම. ඔබට තියෙන ගැටලු ඔක්කොම निराකරණය කරලා දෙන්න. ගැටලු සියල්ලම අපි निराකරණය කර ගන්න ඕනේ මේ පාඩම මම අද ඉවර කරද්දී. ඔබට ඕනෑම විෂය නිර්දේශයක මේ පාඩමට අදාළව තියෙන ඕනෑම ගැටලුවක් निराකරණය කරගන්න හැකියාව තියෙන්නත් ඕනේ. සරල මට්ටමින් අපි යමු. හැබැයි පාඩම ඉවර වෙද්දී ඕනෑම එක්සෑම් එකක ඔබ දෛනිකව ඉංග්‍රීසි භාවිතා කිරීමේදී මේ ඕනෑම පදයක් භාවිතා කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරි. අපි බලමු
මොකක්ද මේ සර්වනාම පදයක් කියලා කියන්නේ? What do you mean by a pronoun? මේ pro කියලා කියන්නේ pro සමානයි for nouns. එහෙනම් මොකද for කියන්නේ සඳහා කියන එක නේද? සඳහා. එහෙනම් pronouns කියලා කියන්නේ නාම පදයක් සඳහා ගන්න. අපි උදාහරණයක් බලමු. කොන්න මම වහන දෙනවා වාක්‍ය දෙකක්. Right? Kamal is one of my friends. Kamal මගේ යාළුවෙක්. He is නැත්නම් මෙහෙම අපි කියමු he helps me a lot. ඔහු මට ගොඩක් උදව් කරනවා. Kamal is one of my friends. දැන් මේ one of භාවිතා කරන්න ඔබ දන්නවද? one of දාන්නේ ගොඩකින් කෙනෙක් කියන්නේ. උදාහරණයක් මගේ පොතක්. එතකොට one of my book නෙවෙයි books කරන්න ඕනේ. one of my books. Right? අපේ ඥාති. one of our relations. අපේ අසල්වැසි. one of our neighbors. Right? එතකොට මේ one of දාන්න මතක තියාගන්න ගොඩකින් එකක් කියන එක දැන් මෙතන මම කියන්නේ one of my friends මගේ යාළුවෙක්. Kamal මගේ යාළුවෙක්. Kamal helps me a lot. Kamal helps me a lot. ඔන්න දැන් මම ලිය දෙනවා වාක්‍ය දෙකක්. හරිද? මේකේ Kamal ගැන තමයි සඳහන් වෙන්නේ. එයා කතුරු කරගෙන හදපු වාක්‍ය. මම ඔයාලට කියන මේ දෙක එකතු කරන්නකො. මේ පළවෙනි වාක්‍යය දෙවෙනි වාක්‍යය එකතු කරන්නකො. හරි ඔයා පටන් ගන්නවා. එකතු කරන්න. හරි සර් okay. Kamal is one of my friends and Kamal helps me a lot. දැන් මෙහෙම ඔයාලට එකතු කරන්න පුළුවන්. ඒ වුණාට ඔබට පේනවද මේ වාක්‍ය තුල යම්කිසි දෝෂයක්? යම්කිසි දෝෂයක් පේනවද? මොකක්ද තියෙන දෝෂය? අපි එකම වාක්‍ය තුල Kamal කියලා දෙවතාවක් යොදලා තියෙනව නේද? අපි එහෙම කරන්නේ නැහැ. හරිද? අන්න එතෙන්දී තමයි අපිට අවශ්‍ය වෙන්නේ සර්වනාම පදයක් දෙවෙනි වතාවේදී. right? අපි එකම වාක්‍යයක් තුල හෝ යම්කිසි ඡේදයක් තුල හරි යම් පුද්ගලයෙක් ගැන හෝ යම් දෙයක් ගැන නැවත සඳහන් කරද්දී right? අපිට අවශ්‍ය වෙනවා අන්න මොකක්ද? pronoun කියන එක. සර්වනාම කියන එක අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් අපි පිරිමි කෙනෙක්ට අපි ගන්නවා මොකක්ද කියන්නකො? ඔහු කියන එකනේ. අපි කමල් කිව්වොතින් පටන් ගනිද්දි නුවන් කිව්වොතින් සරත් කිව්වොතින් අපි ඊළඟට කියන ඔහු කියලා. දෙවණියට ඔහු ගැන එයා ගැන සඳහන් කරන්න අපි කියන ඔහු කියලා. ගැහැණු ළමෙක් වුණොතින් ගැහැණු කෙනෙක් වුණොතින් නුවණි එහෙම නැත්නම් අම්මා එහෙම නැත්නම් ගුරුතුමිය වුණොතින් අපි කියන ඇය කියලානේ. අපි දැන් ඔබ දන්න දේ ඔබ හිතන්නකො මම හිතන විදිහට කොට මේවා බොහොම ඉක්මනට මේ ග්‍රැමර් පොයින්ට්ස් එක අහුවෙනවා. right. එතකොට එහෙනම් පැහැදිලි මෙන්න පිරිමි කෙනෙක්ට ඔහු කියන එක, ගෑනු කෙනෙක්ට ඇය කියන එක. right මං කියන පොත කියලා. right මං කියන මං කඩේකට ගිහින් මිලදී ගත්තා පොතක්. ඊළඟට මම ඒ ගැන ආයෙ සඳහන් කරොත් කියනවා මම ඒක කියන එක අපි දන්න. ඒක හරියම මිලදිකයි. ආයෙසරක් පොත කියන්නේ. right? ඔර මම පිරිසක් ගත්තොත් ඉතින් දැන් පුංචි ළමයි. right? හරියම ලස්සනයි. right? ඊළඟට කියනවා පුංචි ළමයි හරි අහිංසකයි. එහෙම කියන්නේ පුංචි ළමයි හරි ලස්සනයි. අපි දෙවෙනි වතාව ගන්න ඔවුන් හරි අහිංසකයි. ඔවුන් හරි අහිංසකයි. ඔවුන්ගේ සිතුවිලි හරි නිර්රාජයි. හරි. එතකොට අන්න අපි ගන්නවා එහෙනම් පිරිසක් පුංචි ළමයි කියන එකට ගත්තා ඔවුන්. right? අපි they කියන එක ගන්නවා. එතකොට අපි හිතමු ගුරුවරු අන්න ඔවුන් නේ. හරිද? ඒ වගේම දැන් යම්කිසි බහුවචන අපි හිතමු පොත්. එතකොටත් ගන්න ඒවා. අපි කියනවා they කියලා. they ඒවා. right? ඒක ඔබට පැහැදිලි. ඒ වගේ මාත් එක්ක තව කවුරු හරි ඉන්නවනම් උදාහරණයක් මම ඔයාලට කියනවා අපි පටන් ගන්නවා මායි මල්ලි නේද? මායි මල්ලි එකම පාසලේ ඉගෙන ගන්න. අපි අපි දෙවෙනි වතාවේ මායි එක තව එක්කෙනෙක් ඉන්නවා අපි වෙන. මායි තාත්තයි අපි. මායි මල්ලි එකම පාසලේ ඉගෙන ගන්නේ අපි පාසලට යන්නේ බස් එකේ. ආයෙසරක් කියන්නේ මායි මල්ලි කිය. දෙවෙනි වතාව අපි කියනවා අපි කියලානේ. හරි. එහෙනම් ඔබට පැහැදිලි ඇති මෙන්න සර්වනාම පද අපි කොහොමද භාවිතා කරන්නේ? Right? So a pronoun is something, a word that we use to, right, name a person, right, again and again after naming it
for the first time, secondly, thirdly, and when we need to repeat it again and again, we use pronouns, right? For male, we use he, male person, right? We use he, the word he means ohu. ඊට පස්සේ female, we use she for things. If it is a singular, we use it, plural, they, right? හරි. එතකොට ඔන්න ඔබට පැහැදිලි පාඩම මේක හරි සරලයි. හැබැයි මෙතනින් එහාට මේකේ කතා ගොඩක් තියෙනවා. දැන් අපි ඔයා දැනගත්ත මොකද්ද සර්වනාම පදයක් කියලා කියන්නේ. ඕකේ. හරි. දැන් කවුරුවත් ලියන්න නම් යන්න එපා. මාත් එක්කම මේ වැඩේ යන්න ඕනේ. මොකද ලියන්න කියවතින් එහෙම ගැටලුවක් වෙනවා නේ. ඒකට හේතුව මේක තියෙනවා දිගට යනවා වගුවක් වගේ එකක්. ඔබ අවශ්‍ය විදිහට ඉඩ හදා ගන්නට ඕනේ. ඒක නිසා චුට්ටක් බලන්න මොකක්ද මේ වෙන්නේ කියලා මම ලියා ගන්න වෙලාව දෙන්න. ඔයාලා බලාගෙන ඉන්නකෝ. මම මේ පැත්තට ගන්නවා ඉස්සර වෙලාම pronoun එක. හරි. pronoun ඒ කියන්නේ සර්වනාම පදය. හරි. හරි. I, මම, we, අපි, they, ඔවුන්. ඔබේ ගෙදර ඉන්නවා නම් සාමාන්‍යයෙන් 6 ශ්‍රේණියෙන් උඩ බබෙක් කතා කරලා ඇදලා ගන්න. ළඟින් තියන්න. ඕකේ. හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. මම විශ්වාස කරන දේ මේක විෂයක් නෙමෙයි භාෂාවක්. හැම වෙලේම කියන්නේ අපි දැන් ඔබ සිංහල භාෂාව හිතන්නකෝ. ඔබ ගෙදර ඔබේ ගෙදර ඉන්නවනේ විවිධ වයස් මට්ටම් වලයි. සමහර වෙලාවට ඉන්නවා ඇති 1 2 3 4 5 චූටි බබෙක්. සමහර වෙලාවට ඉන්නවා ඇති ඔයාගේ සෙකන්ඩරි এডুকেෂන් කරන 10 11 කෙනෙක්. සමහර වෙලාවට ඉන්නවා ඇති කැම්පස් යන වගේ කෙනෙක්. සමහර වෙලාවට දැන් ඔබ ඉන්නව වැඩි හිටියෙක් විදිහට. ඔබේ අම්මා හෝ තාත්තා ඉන්නව ඔබ 60ක් 70ක් කෙනෙක්. ඔය තුන්දෙනාගේ භාෂා භාවිතය ගැන සිංහල භාවිතය ගැන ඔබ මොකද හිතන්නේ? දැන් අර 6 වසරේ ඉන්න බබා ඔබට වඩා දැන් 6 වසරේ ඉන්න බබාට වඩා ඔබ වැඩිපුර දේවල් ටිකක් දන්නවද සිංහල භාෂාවේ? ව්‍යාකරණ ඉදි ටිකක් දන්නේ. මම කිව්වම මේ යන්නේ, අපි කිව්වම මු යන්නේ නේද? හැබැයි භාවිතා කරන වචන ඒ ගොඩාක් දේවල් 190කින් විතර සමානයි නේද? එහෙනම් ඉංග්‍රීසිත් එහෙම තමයි. නේද? එහෙම නැතුව ඔබ දන්නවද අර 6 7 8 9 10 ඉන්නවට වඩා වැඩිපුර ටිකක් දන්නවද අම්මලා තාත්තලා? දැන් අම්මලා තාත්තලාට අපි මේ පන්තියේ බොහෝ වෙලාවට අපි මේක තේමා කරගෙන කරන්නේ. ගොඩාක් දේවල් දන්න. ඔබ චුට්ටක් දන්නවා මහා මේරු පර්වතේ කෛලාස කූටේ නේ ඔය පොඩ්ඩ දන්නේ නැහැ. හරබර වචන ටිකක් දන්න. හැබැයි භාෂාවක් විදිහට ගෙනනකොට මේක සරලයි. මේක විෂයක් කරගෙන මේක එපා කරනවා අපේ දරුවන්ට. ඒක වෙලා තියෙන. ඒක නිසා බලාගෙන ඉන්න මේක හරි සරලයි. ඔබට විභාගයට එන ඕනෑම ප්‍රශ්නයක්. දැන් සමහරලාට අපේ පේරන්ට්ස්ටත් තියෙන එක්සෑම්ස් නේ. භාෂාව අපි හිතමු ප්‍රොමෝෂන් එකකට යනකොට එහෙමත් එක්සෑම් අනිවාර්යෙන් දෙන කොටසක් තමයි මේක. හොඳට බලාගෙන ඉන්න එක නිසා. right. එතකොට මට මේ මම අපි ඔවුන් ඒ වගේම දැන් මම ඔයාට ඔබ කියන්නේ අපිට පුළුවන් ඕන නම් දැන් මට මෙතන ඉන්න දරුවෙට දැන් රුසිරට මට පුළුවන් කියන්න ඔයා කියලා. රුසිරට ඔයා කියන්නත් පුළුවන් මට ඔයාලා ඔක්කොටම මේ you කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ සහ ඔබලා කියලා කියන දෙකටම ගන්න අපි you. right. ඊට පස්සේ ඉන්නවා he, ඔහු, she, ඇය සහ it, ඒක, ඌ. ඒ කියන්නේ සතෙක්ටත් කියන. දෙයකට අපි ඒක කියනවා, සතෙක්ට අපි කියන ඌ කියලා නේ. හරිනේ. right. දැන් මෙන්න මෙහෙම මේක දිගට යනවා තව කොටස් කීපයක්. හරි ලියන්න ඒකේ මං කිව්වේ හදන්න යන්න එපා මං කිව්වට පස්සේ ලියා ගන්න. හරි. දැන් ඔන්න හැමෝම අවධානයෙන් මම කියන එක අහගෙන ඉන්න. හරි. What do you mean by an adjective? මොකද්ද නාම විශේෂණයක් කියලා කියන්නේ? මං නාම විශේෂණයක් කියන බාන්න මට. කට්ටිය දාන්නකෝ chat කරනකෝ මාත් එක්ක දාන්නකෝ chat එකේ නාම විශේෂණයක් බාන්න. සිංහලෙන් කියන්නේ. කෙනෙක් කියන සුදු. තව එක්කෙනෙක් කියනවා මහත. හොඳයි. සුදු, කළු, උස, මිටි, මහත. හරි. ඔන්න මම ගන්නවා කොල්ලා කියන එක. හරි. මෙහෙම බලන්න. මම කොල්ලා කියන එකට දානවා
අපි හිතමු playful දඟකාර. මම ගන්නවා කෙල්ල girl. ඒකට මම දානවා talkative කටකාරණ. කෙල්ල කටකාරයිනේ නේ. right. බලන්න මෙන්න මේ දඟකාර කියන එකෙන් කොල්ලාට මොකද කරන්නේ? චුට්ටක් හිතන්න. දඟකාර කියන එකෙන් කොල්ලාට මොකද? කොල්ල ගැන විස්තර කරනවා නේද? අපි නාම විශේෂණ ගැන ලොකු පාඩමක් කරනවා ඉස්සරහට අපිට නාම විශේෂණ 200 ගණන් දෙනවා. right. කොල්ල ගැන විස්තර කරන කොල්ලන් නිකන් කොල්ලෙක් නෙවෙයි සර්. දඟකාර කොල්ලෙක්. කෙල්ල නිකන් කෙල්ලෙක් නෙවෙයි සර්. කටකාර කෙල්ලෙක්. පොත නිකන් පොතක් නෙවෙයි සර්. මිල අධික පොතක්. එතකොට අන්න මේ ලස්සන ගැහැණු ළමයා කියනකොට ඔයාට එන අදහසක් ගර්ල් කෙනෙක්. මේ ලස්සන කෙනෙකුට එයා ලස්සනයි. තව දුරටත් එහෙනම් අපිට අදහසක් නේද ලබා දෙන්නේ. නාම විශේෂණ උස මිටි හොඳ නරක කාරුණික කියන එකෙන් තව දුරටත් අදහසක් ලබා දෙනවා නාම පදේ පිළිබඳව. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් බලන්න අපිට කියන්න පුළුවන් නාම පදයක් පෙරට යෙදෙන එය තව දුරටත් විස්තර කරන පදය. නාම පදේ පෙරට යෙදෙන්නේ කොල්ලා කෙනෙක් ඉස්සරහට තමයි දැන් දඟකාර කෙනෙක්. දඟකාර වලින් කොල්ල විස්තර වෙනවා. පැහැදිලිනේ නේ? right. එහෙනම් මම ඔයාට කියනවා මොකද්ද නාම විශේෂණයක් කියලා කියන්නේ? නාම පදයක් තව දුරටත් හරි විස්තර කරන පදයකට. හරි. අපි මේ સિદ્ધාන්තෙන් ඉඳගෙන මෙන්න මේක දිහා බලන්න. මම කියනවා නා පොත කියලා. හරි නාම පදයක් ගන්න. පොත. මම ඒක ඉස්සරහට දානවා මයි මගේ කියලා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ බලන්න. හරි. මගේ කියන එකෙන් පොත විස්තර වෙලා නේද මල්ලිය දොරහන මල්ලි? පොත කියන එක මගේ කියන එකෙන් විස්තර වෙලා නේද? පොත නිකම් පොතක් නෙවෙයි මගේ පොත. එතකොට මෙයා කවුරු වගේද හැසිරලා තියෙන්නේ මට කියන්නේ? නාම විශේෂණයක් වගේ නේද? මං කියනවා අපේ රට. හරි. our country. එතකොට බලන්න මේ අපේ කියන එකෙන් රට විස්තර වෙලා රටත් කාගේ රටද? අපේ රට. එහෙනම් අන්න ඔයාලට නාම විශේෂණයක තියෙන එක්තරා වූ ස්වරූපයක්. එයා නාම විශේෂණයක කෘත්‍ය ඉටු කරනවා. මොකද නාම විශේෂණයක කෘත්‍යය? නාම පදය විස්තර කිරීම. අයිතිහංග වීමකුත් එක්ක තමයි එයා විස්තර කරන්නේ. පොත කාගේද කියලා කියන්නේ. හරි. එහෙනම් අන්න අපි අන්නේ කොටසට කියනවා possessive adjective කියලා. possessive කියලා කියන අයිතිහංග වන නාම විශේෂණ. පේනව නේද ඔබට? right. අයිතිහංග වන නාම විශේෂණ. සිංහල අවශ්‍ය නැහැ. අවශ්‍ය නැති අපි ලියමු ඉඩ මදි වෙන නිසා. possessive adjective කියන එක අයිතිහංග වන නාම විශේෂණ. එහෙනම් කියන මාන සිංහලෙන් මට මොකක්ද දෙන්නේ හා? මම කියන එකේ අයිතිහංග වන නාම විශේෂණය මගේ. අපි කියන එකේ අයිතිහංග වන නාම විශේෂණය අපේ. ඔවුන් කියන එකේ ඔවුන්ගේ. ඔබ කියන එකේ ඔබගේ. ඔබලාගේ. right. මෙතන ඔහුගේ. ඇගේ. මෙතන කියන බා උගේ. හරි. අපි දැන් ඉංග්‍රීසියෙන් ලියමුකෝ. මගේ කියලා කියන්නේ මොකක්ද? my. අපේ කියලා කියන්නේ our. ඔවුන්ගේ කියලා කියන්නේ their. they වලින් හැදෙන්නේ their. right. ඔබගේ කියලා කියන්නේ your. ඔබලාගේ කියලා කියන්නේ your. right. ඔහුගේ කියලා කියන්නේ his. මල්ලිය දොර වහන්න. ඇගේ කියලා කියන්නේ her. ඇගේ කියලා කියන්නේ her. උගේ කියලා කියන්නේ its. ඔන්න හැබැයි ඒක මතක තියාගන්න ඕනේ. හැමෝම කරන වැරද්දක් තමයි උගේ කියද්දි මලිය දොරහන්නකෝ. උගේ කියද්දි කරන වැරද්දක් තමයි මෙන්න අපේ කට්ටිය මෙතන දාන අපොස්ට්‍රොෆි එකක්. ඒක වැරදි. මට මතකයි අපේ දරුවෙක් මගේ ගෝලියෙක් හිටියා. ඒක දැන් ටිකක් කාලයක් වෙන කතාවක්. හැබැයි ඒක තාමත් මට මතකයි. ඒ දුව හරිම දක්ෂයි. ඉංග්‍රීසි වලට පුංචි කාලේ ඉඳන් ඉගෙන ගත්තම සුජාතා බාලිකා විද්‍යාලේ CNC ගන්නවා ඉංග්‍රීසි වලට. ඉතින් මේ
අවසන් දුවගෙන වෙලි ඉවරලා මට අඬ පේපර් එකේ සර් බලන්න මගේ පේපර් එකේ රචනයේ ඔක්කොම ලකුණු කපලා සර්. බැලුවා 10න් 3යි තිබුණේ. මම අරගෙන බැලුවා මොකද්ද මෙයා කරලා තියෙන්නේ. අර මගේ සුරතලා ගැන ලියපු රචනෙට උගේ කියන හැම තැනටම දාලා මෙන්න මෙහෙම අපොස්ට්‍රොෆි එකක් දාලා. මොකද්ද මේකට කියන්නේ? අපොස්ට්‍රොෆි එකක්. මේක අපි යොදාගන්නේ මොකටද? it is කියන එක කෙටි කරන්න. එතකොට මොකද්ද අපි කරන්නේ? I අකුර අයින් කරලා එතෙන්ට දානවා අපොස්ට්‍රොෆි එක. හරි? ඔහොම. හරිද? එතකොට මෙහෙම it's එකකුත් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. ඒක මතක තියාගන්න. මොකක්ද? it is කෙටි කරාම තමයි ඒක හැදෙන්නේ. හැබැයි උගේ කියනකොට එහෙම එකක් එන්නේ නැහැ. හරි නේද? හරි. right. ඒක දාන්න එපා මතක තියාගන්න. නැත්තම් ඒ දුවට වෙච්ච අකර තැබ්බි ඔබටත් වෙන්නට පුළුවන්. right. හරි. එතකොට එහෙනම් ඒක හරිය. ඔන්න ඔබ එක ස්වරූපයක් දැනගත්තා. හරි. අයිතිය හැඟවීම හා සම්බන්ධව තව එකක් තියෙනවා. මම ඉංග්‍රීසි භාෂාව හරිය ලස්සනයි. තරහ වෙන්න එපා මෙහෙම කියනවාට. අපේ භාෂාවට අපි ගෞරව කරන්න ඕනේ. හැබැයි වුණාට අපේ භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාව මාර්ම තාර්කිකයි. මාර්ම ලස්සනයි. මාර්ම විග්‍රහයක් තියෙනවා. අන්නේ පොයින්ට්ස් ටික අපි අල්ල ගන්න ඕන ග්‍රැමර් වල. හරි? අපේ භාෂාවේ මොකද තියෙන්නේ? ව්‍යාකරණ නීති රීති හරියන්නේ. අපේ භාෂාවේ කාලයන් කීයක් තියෙනවද? රුසිරු අපේ භාෂාවේ කාලයන් කීයක් තියෙනවද පුතේ? 3යි. ඉංග්‍රීසි භාෂාවේ කාල කීයක් තියෙනවද? දන්න කෙනෙක් කියන්නේ 12යි. ඔන්න එතනින් මොනවා හිතන්නේ? හැබැයි මාරම පැහැදිලි. හරියට ඔබ මේ විෂය ඉගෙන ගත්තොත් මාර ලස්සනයි. සහ හරිම පහසුවෙන් අහුවෙනවා. හරි. තේරුණානේ? right. එතකොට ඔයාට තව එකක් හඳුන්වලා දීලා තියෙනවා. එයාට අපි කියනවා possessive pronoun කියලා. ඒ කියන්නේ අයිතිය හඟවන සර්වනාම පදය කියලා. දැන් මේක නාම විශේෂණයක්නේ. මගේ කියලා කියන නාම පදයක් පෙරට දාන්නේ. මගේ පොත. පොත කියන නාම පදේ මගේ වලින් විස්තර වෙනවා. හරි. මෙන්න මේක අහලාද ඔබ? mine. mine කියන එකේ සිංහල තේරුම කියන්න බෑ. මොකද්ද mine කියන එකේ සිංහල තේරුම? මොකක්ද? කියන්න බෑ. mine කියලා කියන්නේ මොකක්ද? වැරදි. මගේම වැරදි. ඔව්. mine කියලා කියන්නේ මගේ එක. හරි. හරි. our කියන එකට අපි දානවා s අකුරක්. හරි. එහෙනම් කියන්න බලන්න අපේ එක. දෙයා කියන එකටත් දානවා s අකුරක්. හරි. දෙයාස්. ඔවුන්ගේ එක. හරි. ඊට පස්සේ your කියන එකටත් දානවා s අකුරක්. ඔව් yours කියලා අපි කියනවා ඔබේ එක. හරි. මෙතන හිස් වල s අකුරක් තියෙනවනේ නේ. තව s අකුරක් ඒක නිසා අපි දාන්නේ ඔහුගේ එක කියද්දි ඒකමයි. හරි. her කියන එකට s අකුරක් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඇගේ එක. හැබැයි උගේ එක කියලා කියද්දි මෙතන s අකුරක් තියෙන නිසා අපි නැවතත් s අකුරක් දාන්නේ නැහැ. හරි. දැන් ඔබ අහයි මගෙන් සර් මොකටද මේ දෙකක්? මොකද්ද මේකෙන් අපිට ගන්න පුළුවන් වැඩ කියලා? හරි. මම පෙන්නන්න. බලන්නකෝ. ඔන්න අපි ලියන්න යනවා වාක්‍යයක් බලන්න අපි ලියමු සරලම වාක්‍යයක්. මේ මගේ පොත. හරි. බලන්නකෝ this is පේනව නේද ඔබට? right. my book. බලන්නකොට වාක්‍ය මැද්දට ආවට පස්සේ මගේ වලට අපි ගත්තා my. The same idea can be given in this way. මේ අදහසම දෙන්න පුළුවන්. මම මේ දවස්වල වැඩිපුර ඔබට මුල හරියේ මුල ස්ටෙප් එකේදී මම ඔබත් එක්ක ඉංග්‍රීසියෙන් ලොකුට කතා කරන්න යන්නේ. මේක හරි පිළිවෙල සැලසුම් කරලා තියෙන හැම දෙයක් හැම දිනයක්ම හැම සතියක්ම හැම මාසයක්ම ලස්සන සැලසුම් කරලා තියෙන ටිකෙන් ටික ඔයා දන්නේම නැතුව මම ඔයාව අබ්බැහි කරනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒක නිසා
මම ඉස්සෙල්ලා මේක පිළිවෙලට අපි හිමීට කරගෙන යමු. ටික දවසක් යනකොට මම ටික ටික පන්තියේ තුල ඉංග්‍රීසි භාවිතය වැඩි කරනවා. ටික දවසක් ගියම අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නත් යනවා. කතා කරන්නත් යනවා. මේ මූලික දේවල් ටික කළා මම කැමති නැහැ ඉංග්‍රීසි කටපාඩම් කරන්න කතා කරන්න. හරි. වාක්‍ය හතරක් පහක් කතා කර කටපාඩම් කරගෙන කතා කරාට ඒක ඉංග්‍රීසි වෙන්නේ නැහැ. හිතලා කතා කරන තැනට අපි හදනවා. අන්න එතෙන්ට ඔයාව හදනවා ටික දවසක් ගියාම. එතකොට අපි පටන් ගන්නවා අපේ ඊළඟ වැඩේ. right. අහගෙන ඉන්න. සර් ඉංග්‍රීසි උගන්වනවා නෙවෙයි ඉංග්‍රීසි පොවනවා. හරි. අහගෙන ඉන්න කලබල නොවි. දැන් මේ බලන්න මේ මගේ පොත කියන එක මේ අදහසම කියන්න පුළුවන් නේද අපිට මෙහෙම මේ පොත මගේ එක අර අදහස නෑ. මේ මගේ පොත මේ පොත මගේ එක. හා දැන් තමයි තේරුනේ වැඩි. එහෙනම් බලන්න හා this book is mine. මට එනාගේ දරුවෙක් දාගෙන සර් ඉංග්‍රීසි උගන්වන්නේ ඉංග්‍රීසි පොනවා. ඒක තමයි වෙන්න ඕනේ නේද? මම කැමති හරි ආසාවෙන් ඔයා වැඩ කරන විදිහට මේක පත් කරන්න. ඒකට තමයි මේක පටන් ගත්තේ. හරි මේ ක්ලාස් එක පටන් ගත්ත ඒකට. හරි. දැන් බලන්න අන්න අගට ගියාම මගේ එක මැදට ආවම මගේ. එහෙනම් මේ මගේ පොත this is my book මේ පොත මගේ එක this book is mine. මේ බලනකොට දැන් තව එකක් අපි හදමු. ඒ අපේ වත්ත. හරි. අනිත් පැත්ත ගහමු. ඒ වත්ත අපේ එක. දැන් ඔයාලට ඔන්න හිතා ගන්න පුළුවන් වෙනුනේ. හා ඒ කියන්නේ අපි ගන්නේ that නේ. හරිද? දන්නවද ඒක දාන්න ඩෙමොන්ස්ට්‍රේටිව්ස් දාන්න දන්නවද? මං කියලා දෙන්න. චූටි දෙයක් තියෙනවා. හරි. මොකක්ද දන්නවද? අපි යම්කිසි ඔබ්ජෙක්ට් එකක් ගැන කතා කරනකොට යම්කිසි දෙයක් ගැන හෝ කෙනෙක් ගැන කතා කරනකොට එයා ඉන්නේ අපිට ළඟ ඉන්න. කිට්ටු වෙන්න. අපි කියනවා මේ කියලා. හරි. ඔයා හිතුවේ නෑනේ මේ දේ ගැන. අපි කියනවා මේ කියලා. සිද්ධාන්තය ඔකයි. ළඟින් ඉන්නවනම් මේ. ඈතින් ඉන්නවනම් අපි භාවිතා කරනවා අර ඒ කියලා. හරි? දැන් මේ බලන්නකෝ. හා පෑන මගේ ළඟින් තියෙන්නේ මං කියනවා මේ පෑන. පෑන ඈතින් තියෙන මං කියනවා අර පෑන ඒ පෑන. පැහැදිලිද? අර කියන්නත් පුළුවන් ඒ කියන්නත් පුළුවන්. හරි. දැන් මම කියනවා මලක් තියාගේ. හරි එහෙනම් කියන්න බලන්න මොකද්ද? මේ මල. දැන් මොකද්ද? අර මල ඒ මල. right. එතකොට මේ කියන්න ගියාම අපි ගන්නවා this කියන එක. බහුවචන වේලාවට අපි ගන්නවා මොකද්ද? these. හරි. these. අර කියන්න ගියාට පස්සේ අපි ගන්නවා that. බහුවචන වේලාවට ගන්නවා those. කියලා දෙන්න පැහැදිලි. මෙහි බලාගෙන කලබල වෙන්න. හරි. ඔන්න දැන් ඉන්නවා සර් ඉන්නවා රෝස් මලක් තියාගෙන. හරි. මට කියන්න බෑ හා සිංහලේ මේ රෝස මල මේ රෝස මල් ඒ රෝස මල ඒ රෝස මල්. හරි. හා දැන් කියන්න බෑ හා මේ රෝස මල this rose. දැන් දෙකක්. මේ රෝස මල් these roses. එතකොට these එන. අර රෝස මල that rose. දැන් කියනවා අර රෝස මල් බහුවචන වලට කියනවා මොකක්ද those roses. පැහැදිලිනේ? right. ඔන්න මම ගන්නවා පෑන. හා කියනවා මේ පෑන this pen මේ පෑන් these pens ඒ පෑන that pen ඒ පෑන් those pens. හරි. අපි නිතරම ලියන්න ගියාම ඕන වෙනවා මේ අර කියන එක. ඒ කොල්ලා that boy. ඒ වාහනේ that vehicle. හරි. දැන් අර ඒ අපේ වත්ත that is our garden. දැන් මේක අනිත් පැත්ත ගහමුකෝ බලන්න. හා කට්ටිය කියන්නේ බලන්න ඒ වත්ත අපේ එක. අන්න that garden is ours. අන්න අහුණා නේද පොයින්ට් එක. මැද්දට ආවොත් අපේ අගට ආවොත් අපේ එක. හරිනේ? හරි නේද? right. හොඳයි. ඕන දැන් එහෙනම් ඔබ ස්වරූප දෙකක් ඉගෙන ගත්තා. හරි. මම කැමති දැන් මේකේ මම මේ එල්ඩර් ක්ලාසස් වල දෙවෙනි පාඨමාලාව තමයි පටන් ගත්තේ. පළවෙනි එක පටන් ගත්තා. බොහොම ආසාවෙන් කට්ටිය ඉගෙන ගන්න විශේෂයෙන් විවිධ රැකියාවල ටීචර්ස්ලා නේද? නර්සස්ලා විවිධ රැකියාවල කරන කට්ටිය ඉගෙන ගන්නවා.
හරි. එතකොට ඔව් දෙවෙනි පාඨමාලාවේ පටන් ගත්තේ මම කැමති සමහරවිට අපි මේක සාකච්ඡාවක් තුලින් යනවා නම් බොහොම හොඳයි. සමහර තැන්වලදී ඔබෙන්ම මම ප්‍රශ්නයක් අහලා ඒක ඔබට මම පැහැදිලි කරලා දෙන්නම්. හරි. කොහොමද මම ප්‍රශ්නයක් අහනවට කැමති අය උස්සන්නකෝ බලන්න. ප්‍රශ්නයක් අහනවට කැමති. අමාරුවේ දාන්න නෙවෙයි. ප්‍රශ්නයක් අහන්න කැමති අය. ඔව්. අත උස්සන්න. දරුවගේ නමින්ද ඔබ ඉන්නේ ඔබේ නම දාගන්න ඕන නම් බොහොම හොඳයි. raise your hand කියන ඔප්ෂන් එකට යන්න. හරි. බය වෙන්න එපා. වැරදුනාට කමක් නැහැ. බය වෙන්න ඕනේ මමනේ. මම තමයි ටීචර්. ඔයා ස්ටුඩන්ට් නේ. ශිෂ්‍යව වර්ධි කරනවා. හරි. දැන් වැඩේ තියෙන මේ හොයාගන්න ටිකක් අමාරුයි. ගයාන් මිස්ටර් ගයාන්. right. හරි. හොඳයි. හරි. මට කියන්න ඉස්සෙල්ලා ප්‍රශ්න හොඳින් අහගන්න. ප්‍රශ්න හොඳින් අහගන්න. ඔබෙන් අහන්නේ භාෂා භාවිතය පිළිබඳ ප්‍රශ්නයක්. ඉංග්‍රීසි එකක් නෙවෙයි. හරිද? භාෂා භාවිතය පිළිබඳ ප්‍රශ්නයක්. මට උනේ ඔබ හිතන විදිහ දැනගන්න. ඔබ ඊට පස්සේ නිවැරදි විදිහට හිතවන්න. පුද්ගලයෙක් ඔබ හිතන විදිහට වාක්‍යයක් තුල ආකාර කීයකින් අඩංගු වෙන්න පුළුවන්ද? පැහැදිලි වුණා ඒක. ආයන බලන්න. පුද්ගලයෙක් වාක්‍යයක් තුල ආකාර කීයකින් ඉන්න පුළුවන්ද? දැන් මම කියනවා අම්මා කියන එක ආකාර තුනකින්. ආකාර තුනකින්. මොකද්ද කියන්නේ බණ ආකාර තුන? මම කිව්වොත් මම මගේ නමින් සහ වෙනත් කෙනෙක් කියනෝ ඔහුගේ හරි. හොඳයි. thanks. වෙනත් කෙනෙක් මම හඳුනනවා. ඔව්. අද අලුතින් ආවේ. හරි. okay. හරි. අපි මෙහෙම බලමුකෝ. හරි. මම ගන්න ලස්සන උදාහරණ. මේ විහිළුවට ගන්නේ. හරි. අම්මා බැන්නා තාත්තට. හරි. තාත්තා බැන්නා අම්මට. දැන් බලන්න මේ වාක්‍ය දෙක තුල බලන්න අම්මා කියන කෙනා ඉන්න ආකාර දෙක බලුණොත් මම කියන එක ගැන ඔබට තේරෙන්න ඕනේ. හරි. මෙතන අම්මා ක්‍රියාව කරයි. හරි. මෙතන තාත්තා තමයි බනින්නේ අම්මා ක්‍රියාවට ලක් වෙයි. හරි. මෙතන බනින්නේ අම්මටයි. මෙතන බනින්නේ අම්මයි. මෙතන බනින්නේ අම්මටයි. පැහැදිලිද? වාක්‍යයක් තුල පුද්ගලයෙක් ඉන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද පුතේ? දෙකයි. කවුද? කතෘ කර්මය. ලොකු දේවල් ඕනේ නැහැ. කර්මය කියලා කියන්නේ ක්‍රියාවට ලක් වෙන දේ හෝ පුද්ගලයා. කතෘ කියන්නේ ක්‍රියාව කරන කෙනා. දැන් මේ බලන්නකෝ. මේකේ කවුද කතෘ? බනින්නේ කවුද? අම්මා. මේකේ කතෘ තාත්තා. හරි? මේකේ බලන්න බැන්නා කියන ක්‍රියාවට අම්මා ලක් වෙනවා. අන්න එහෙනම් මෙතන කර්මය. හරි? කර්මය. මෙයා කතෘ. අපි කතෘට කියනවා සබ්ජෙක්ට් කියලා. ඉංග්‍රීසි භාෂාවේ කර්මයට කියනවා ඔබ්ජෙක්ට් කියලා කියනවා. හරිද? එහෙනම් බලන්න අවධානය. ඔබට තේරෙන්න ඕනේ එහෙනම් ඕනෑම වාක්‍යයක කතෘ සහ කර්මය විදිහට පුද්ගලයෙක් ඉන්න පුළුවන් නේ. හරි. අපි ගත්තොත් මම කියන එක කර්මය වෙනකොට මොකද්ද වෙන්නේ? තාත්තා ගැහුවා මම නෙවෙයි තාත්තා ගැහුවා මට නේ.
විදුහල්පතිතුමා දඬුවම් කරා අපි නෙවෙයි. විදුහල්පතිතුමා දඬුවම් කරා අපිට. අන්න කර්මයේ ස්වરૂපය. හරි. අඳුර ගන්න හරිම ලේසි. කතෘ ඉන්නේ ක්‍රියාපදයට ඉස්සරහින්. කතෘ ඉන්නේ ක්‍රියාපදයට ඉස්සරහින්. කර්මයේ ඉන්නේ ක්‍රියාපදයට පිටුපස්සේ. කර්මයේ ඉන්නේ ක්‍රියාපද ඔබ්ජෙක්ට් එකේ ඉන්නේ ක්‍රියාපදයට දැන්. mother blame me. මේක පටල ගන්නවා අපේ දරුවෝ ගොඩාක් පටල ගන්නවා. ගොඩක් අය පටල ගන්නවා. හරි. දැන් සමහර වෙලාවට කට්ටිය අහනවා සමහර වාක්‍ය ලියද්දි මේ මම මට ඕව පැටලෙයි. මම නම් හොඳම පොයින්ට් එක කිව්වේ ක්‍රියාපදයට ඉස්සරහින් ඉන්නවනම් සබ්ජෙක්ට්. හොඳ තර්කයක්. ක්‍රියාපදයට ඉස්සරහින් ඉන්නවනම් සබ්ජෙක්ට් කතෘ. ක්‍රියාපදයට පිටුපස්සෙන් ඉන්නවනම් ඔබ්ජෙක්ට්. හරි. තේරුණානේ? right. එහෙනම් සර්වනාම පදයක තියෙනවා තවත් ස්වරූපයක්. අන්න එයාට අපි කියනවා මොකක්ද? කර්මයේ ස්වරූපය කියලා. මොකද්ද? කර්මයේ ස්වරූපය object form කියලා කියනවා. object form. කර්මයේ ස්වරූපය. හරි. එහෙනම් කියන්න බලන්න මම කියන එකෙන් හැදෙන්නේ මොකද්ද? මට. අපි කියන එකෙන් හැදෙනවා අපිට. ඔවුන් කියන එකෙන් හැදෙනවා ඔවුන්ට. ඔබ කියන එකෙන් හැදෙනවා ඔබට. ඔබලාට. හරි මෙතන ඔහුට. එතන ඇයට. මෙතන ඌට. හරි මට කියලා කියන්නේ මී හොඳද? දැන් මම ඔක ගිය සතියේ උගන්ලා ගෙදර ගියපු ගමන් අපේ කෙනෙක් ප්‍රශ්නයක් මම අහනවා සර් දැන් මට පුළුවන් සින්දු කියන්න කියලා කියන්න කොහොමද අපි කියන්නේ කියලා. මට පුළුවන් සින්දු කියන්න. එතකොට මී කියලින්ද පටන් ගන්න ඕනේ. අන්න ඒකට තමයි මම කිව්වේ ක්‍රියාපදයට දැන් මට පුළුවන් සින්දු කියන්න ගියාම I can sing නේ. හරි. හැබැයි සිංහලෙන් වරක මට කියන. සිංහල එක. ඒ සිංහල හැමදෙස්සෙම කලපන්න යන්න එපා. මම ක්‍රියාවට ඉස්සරහින් ඉන්නවනම් subject. ක්‍රියාවට පිටිපස්සෙන් ඉන්නවනම් object. හරිනේ? right. එතකොට හැමතිස්සෙම මේ අපි කතා කරන object form එකේ ඉන්නේ ක්‍රියාපදයකට පිටිපස්සේ. තාත්තා බැන්නා මට. father blame me. ඉස්සරලා මේක හොඳ බ්‍රේන් වොෂ් එකක් ගන්න ඕනේ. අපේ ටීචර් අපිට ගොඩක් වැරදි කතාවක් කියලා. පුතේ. ටයන්නට ගන්නකො 2 කියලා. හරි? ටයන්නට 2 ගන්න කියලා තියෙනවා. ඒක අමතක කළා දාන්න. ටයන්නට 2 ගන්නේ නැහැ එහෙම. හැම වෙලාවටම. හරි? මේ හැම එකම ටයන්න තියෙනවා. ආට පේනවනේ. තාත්තා බැන්නා මට කියනකොට father blame to me නෙවෙයි. හොඳද? අහගෙන ඉන්න. ලියන්න එපා. father blame me. father blamed me. හරි. විදුහල්පතිතුමා දඬුවම් කර අපිට කියනකොට the principal punished us. 2 එන්නේ නැහැ. ටයනු තිබුණාට 2 එන්නේ නැහැ. හරි. මම ආදරෙයි ඔයාට. I love you. I love to you නෙවෙයි. මේවා මෙන්න මේ ඔබ්ජෙක්ට් හොඳට ගන්න මේ ලර්නින් පොයින්ට් එක. හරි? මෙන්න මේවා ඉස්සරහට 2 දාන්න එපා. 2 දාන එකම එක අවස්ථාවක් තියෙනවා. ඒකත් කියලා දෙන්නම් මම. දැන් බෝඩ් එකේ ඊට මැදිනේ බෝඩ් එක මකන්න වෙනවා. 2 දාන අවස්ථාවක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කියලා දෙන්නම්. දැන්ට මතක තියාගන්න. දැන් මම ඔබට ආදරේ කියන්නේ. I love you කියන්නේ එක්කෙනයිනේ ඉන්නේ. එහෙම වෙලාවට 2 දාන්න යන්නේ. තාත්තා බැන්න මට. father blamed me. 2 me දාන්නේ නැහැ. හරිද? හරි. ඒකත් මතක තියාගන්න. හරි. එහෙනම් අපිට කියලා කියන්නේ කොහොමද? us. ඔවුන්ට කියලා කියන්නේ them. ඔබට කියන්නේ you. හරි. ඔහුට කියන්නේ him. ඇයට කියන්නේ her. ඌට කියන්නේ it. හරි. ඌට කියන්නේ itමයි. හරි. එතකොට මෙන්න මේ ස්වරූප. අපි නිකම්ම වාක්‍යයක් හදමු. හරි? තාත්තා බැන්නා මට. father blamed me. ඔහු අවවාද කරා අපිට. he advised us. උදාන්නේ. right. මම ඒ රහස කිව්වා ඔවුන්ට. I told that secret
දැන් I told them that secret. Right. Right. මම ආරාධනා කරා ඔවුන්ට. I invited them. කෙලිම verb එක දැම්ම මේක දැම්ම. Right. පැහැදිලි නේද? Right. මම සුබ පැතුවා ඔහුට. I wished him. I wished him. Right. ඒ වගේ අපිට මේ ටික භාවිතා කරන්න පුළුවන්. හරි. දැන් තව එකක් මෙතනින් එහාට තියෙනවා. ඒක ලියන්න ඉඩ නැහැනේ. ඉස්සර දැන් ඔයා මේක ලියා ගන්න. තව චූටි එකක් මෙතන එහා පැත්තේ තියෙනවා. රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් කියලා එක ලියා ගන්න ඉඩ තියාගන්න. ඉඩ තියාගන්න. අපි ඒක ඊළඟට කතා කරමු. හරි. හිමීට ලියා ගන්න. පටල ගන්න එපා. right.
උඩම තියෙන ඒවායි සිංහල දෙන්න පුළුවන්ද? හැම එකටම ඕනේ නැහැ. ඕනම් possessive adjective අයිතිය හඟවන නාම විශේෂණය. possessive adjective කියලා කියන්නේ. අයිතිය හඟවන නාම විශේෂණය. possessive pronoun කියලා කියන්නේ අයිතිය හඟවන සර්වනාම පදේ. අයිතිය හඟවන සර්වනාම පදේ. right. ඔව් ඕක ලියා ගන්න ඕනේ. ලියා ගන්න කියලා කිව්වා නේද? දෙයා. ඔවුන්ගේ කියලා කියන්නේ දෙයා. දෙයා ප්‍රොනවුන්ස් කරන්න කියලා කියනවා දෙයා. මේ අහගින්න තව වචනයක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මේ අහගින්න. මේක මොකද්ද? මේක there. මේක there. හරි. අපි ඒක අවසානට කියලා දෙන්න. මේ පොඩි බලමුද ටයිම් එකත් එක්ක මේක මතක තියාගන්න there සහ there අරක. there. හරි. right. there. අපි කතා කරනකොට ස්පෝකන් ඉංග්‍රීසි ඒ කියන්නේ අපි ස්පෝකන් ඉංග්‍රීසි එක පටන් ගත්තට පස්සේ ඔයාලට කියන්නේ මේ වචන දැන් මේකෙම අපි කියන්නේ ඇත්තටම your එහෙම නැහෙන්නේ මේක your අපි අර සිංහල කට්ටිය අපි you කියලා කිව්වට අපි native speakers කතා කරන මේ කියන්නේ your මේක your හරි ඉක්මන් කරමු චුට්ටක් නේ හරිද තවම ලියන අය ඉන්නවද ලියනවනේ හරි ඔබට හැම පන්තියකම අවසානයේ මගේ ක්ලාස් එක මමට කර well planned හොඳට සැලසුම් කරලා තියෙන්නේ හැම පන්තියකම අවසානයේ ඔබට පුළුවන් අවශ්‍ය නම් රෙකෝඩින් එකක් බලන්න පුළුවන් ඒ වගේම දැන් සමහරලාට අපි ඔන්ලයින් වැඩ කරද්දී සිග්නල් ප්‍රශ්නයක් එන්න පුළුවන් වහිනව වෙන්න පුළුවන් ඔබට ලංකාවේම කට්ටිය මේක ඉන්නවනේ දැන් අද දවසේ 500කට කිට්ටු වෙන්න ඉන්නවා එදා 2001 2500ක විතර කට්ටිය දැන් සම්බන්ධ වෙනවා ක්ලාස් එකට නේද හරි එතකොට මොනවා හරි ගැටලුවක් ආවොත් ඒවට විසඳුම් තියෙනවා PDF එක දානවා හැම වෙලාවෙම පාඩම ඉවර වුණාට පස්සේ අද දැන් මම ඔයාලට පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි ඔක්කොම PDF එක දානවා සම්පූර්ණ සටහන දානවා හැබැයි බොහොම ආදරෙන් ඉල්ලීමක් කරනවා කට්ටියන්ගෙන් ඒක දාන කන්නම් ලියන්න ඉන්න එපා මේ දේවල් ඔබ ලියන්න ඕනේ අතින් ලියන්න ඕනෙමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳට ලියන්න ඕනේ එහෙම නැත්නම් කම්මැලි වෙලා මම PDF එක දාවි එහෙම කියලා හිටියොත් නම් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ PDF එක දාන්නේ ඔබේ වැරදි තියෙනවා නම් චෙක් කරගන්න මිසක් PDF එක ළඟ තියාගන්න නෙමෙයි හරි හරි okay
පාඨමාලාව සැලසුම් කරලා තියෙන්නේ අධීර කීපකින්. පළවෙනි අධීර බේසික්. ඒකෙදී අපි කතා කරනවා ඉංග්‍රීසි භාෂාවේ මූලිකම වාක්‍ය රටා ටෙන්සස් සහ මූලිකම පාඩම් ටික. ඊළඟට ඔබට එතනින් එහාට කැමති නම් දෙවෙනි අධීරයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි අධීරයට, ඊට පස්සේ හතරවෙනි අධීරයට. හතරවෙනි අධීරයට ඔබ කරගත්තොත් අපේ පේරන්ට්ස්ලා ගෙදර දරුවට ඉංග්‍රීසි කියලා දෙන්න පුළුවන් ගන්නට මම හදනවා. දරුවට ඉංග්‍රීසි ඔබට කියලා දෙන්න පුළුවන් ගන්නට මම හදනවා ඉංග්‍රීසි ටික. right? පුංචි ටීචර් කෙනෙක් තමයි ගෙදර ඉන්නේ එතකොට. ඒ ගන්නට අපි හදනවා. හරි නේද? මකන්නද එහෙනම්? තවම ලියන අය ඉන්නවද? මකන්නද? හරි. පුතේ මේ හරි. දරුවන්ටත් පුළුවන් මේක යම් මට්ටමක් දක්වා යන්න පුළුවන්. යම් මට්ටමක් දක්වා යන්න පුළුවන්. හරි? හරි. ලියාගෙන ඉවරයි. කැම්පස් යන්න ඉන්න අයට විතරක් නෙවෙයි O level කරලා A level කරලා කැම්පස් යන්න ඉන්න රට යන්න ඉන්න ඕනේ කෙනෙක්ට මේක හොඳයි. හරි හරියට ඔබ කරගන්න. ඉංග්‍රීසි භාෂාවේ තියෙන අස්සක් මුල්ලක් නෑර හැම දෙයක් ගැනම මේක කතා කරනවා. මම කියන්නේ හොඳට සරසම් කරලා තියෙනවා අපි මේක. right? අපේ ස්පීකින් වලට ගියාට පස්සේ අපි යම් මට්ටමකට ඔබට ඉගෙනුනට පස්සේ සාමාන්‍ය ආසන්න වශයෙන් මාස දෙකක් විතර ඔබ හිතන්නකෝ. අපි ඊට පස්සේ ස්පීකින් වලට වෙනම දවසක් වෙන් කරනවා. මාස දවස් 4න් එකක් අපි වගේ වෙන් කරනවා ස්පීකින් වලට. එතකොට අපි යමු කලබල වෙන්න එපා. මේ හැමදේම ලස්සනට සැලසුම් කරලා තියෙන්නේ. එහෙම නැතුව බොරුවට මයික් ඔන් කරගෙන අපි කතා කරලා කාලේ කන එක තේරුමක් නැහැ. නේද? නේද? බොරුවක් නේද ඒක? මම බොරු වලට ආස නැහැ. එයා සමහරලාට මයික් එකක් ඔන් කරගෙන ඒක 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් ඒ දැන් මම එහෙම ඔන් කරොත් ඉතින් කොයිතරම් අසාධාරණයක්ද අනිත් අයට. අනිත් එක ලොකු ටයිම් වේස්ට් එකක් නේද? අපි ඉගෙන ගන්න ඉස්සරලා මූලික දේවල් ටිකක් තියෙනවා අපි ඒ ටික හදාගන්න. ඊට පස්සේ අපි යමු. ඊට පස්සේ අපි යදිරට යමු. කතා කරන්න කැමති අය වෙන්නේ. right. හරිනේ. එහෙනම් ඔන්න මම මකන්නයි හදන්නේ. මම මොකද්ද මකන්න ඕනේ? මේකේ එකක් මට මකා ගත්තා මැටි මේක විතරක් මකන්නද? object form කියන්නේ තාම ලියනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නකො තරහ නැතුව. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි. ඔන්න මකන්නයි හදන්නේ. right. මොනවා හරි ලියා ගන්න බැරුණා නම් දුක් වෙන්න එපා. පන්තිය ඉවර කළා. මට ඊළඟට තව ක්ලාස් එකක් තියෙනවාද මේකේ අනිත් පාඨමාලාව අනිත් කණ්ඩායමට ඒක නම් පටන් ගන්න දැන් මාස දෙකක් විතර. ඒගොල්ලොන්ගේ ක්ලාස් එක 12ට ඉවරයි. ඉවර වෙච්ච සනින් මම නෝට් එක දාන්න ගෲප් එකට. හරි. දැන් බලන්නකො. හරි. දැන් ඔන්න පෑන තියන්න පැත්තකින් සංසුන් මේ බලන්න. ඒ වගේම තියෙනවා මෙන්න මෙහෙම එකක් ඉංග්‍රීසි භාෂාවේ රිෆ්ලෙක්සිව් ෆෝම් කියලා එකක්. ඒ රිෆ්ලෙක්ෂන් කියලා කියන්නේ ඡායාවට නේද? හරි. ඔබ දන්නවා මේ වචනේ myself. ඒකම කියන්නේ අපේ ළමයි සමහරලාට myself කියලා කියන්නේ මෙන්න මෙහෙම මැද්දෙන් ඉඩක් තියලා. එහෙම නෑ. myself කියනකොට තනි වචනයක් හැදෙනවා. myself. කියන්නේ myself කියන එකේ සිංහල තේරුම මොකක්ද? myself කියන එකේ සිංහල තේරුම. Oh, very good. මගේ ගැන නෙමෙයි. මමම. හරි. right. දැන් චුට්ටක් මෙහි බලාගෙන ඉන්නකො.
අපි F අකුරෙන් අවසන් වෙන වචනයක් F අකුරෙන් අවසන් වෙන වචනයක් බහුවචනයට හරවන්න ගියාට පස්සේ අපි මේ මූලික තියෙන මේ චූටි චූටි පාඩම් සියල්ලම කතා කරනවා. ඒව කතා කරන පොඩි වෙලාවක් ගන්න හැබැයි අපි දැන්ට නිකන් මතක තියාගන්න. හරි. F අකුරෙන් අවසන් වෙන එක බහුවචන. දැන් කාෆ් කියන්නේ පැටියට. හොඳද? දැන් කට්ටියන කාෆ් කියන්නේ වසු පැටිය නෙවෙයි. වසු පැටියටත් කියනවා තමයි. කාෆ් කියන්නේ පැටියට. හරි. තල්මහගේ පැටිය කාෆ්. ඔටුවගේ පැටිය කාෆ්. අලියගේ පැටිය කාෆ්. හරකගේ පැටියත් කාෆ් තමයි. හරි. එතකොට F අකුරෙන් අවසන් වෙන එක බහුවචන කරන්න ගියාට පස්සේ F අකුර අපි අයින් කරලා දානවා VES. හදනවා calves පැටව. මොකක්ද දාන්නේ VES. හරි. තව උදාහරණයක් අපි ගමු leaf කොළය. එන F අකුර අයින් කරලා දාන්න VES leaves කොළ. කොළ. හරි. බලන්න මෙන්න එතකොට එහෙනම් self කියන වචනේ F අකුර ඉවත් කරලා දාන්න VES හැදෙනවා මොකද්ද selves. හරි. දැන් මම කියනකොට හොඳට බලාගෙන ඉන්න ඕනේ. අර හිමේ උළු හරවන්න එපා. මම කියනකොට එන්නේ එක්කෙනයිනේ. ඒක නිසා එන්නේ self. හැබැයි අපි කියනකොට ගොඩක් ඉන්නව නේද? එහෙනම් එතකොට එන්නේ self වල බහුවචනාකාරය වෙන selves. අපිම කියන්නේ. හරිනේ? right. එහෙනම් මට කියන්න. ඔවුන්ම කියනකොට self ද selves දෙන්නේ. ඔවුන්ම කියනකොට very good selves. එහෙනම් ඔවුන්ම කියනකොට ගොඩයිනේ එහෙනම් themselves. ඔවුන්. හරි. එහෙනම් මට කියන්න ඊළඟට නම් සර් ප්‍රශ්නයක් කියනවා නේද? ඇයි සර් මෙතන ඔබත් ඉන්නවා ඔබලාත් ඉන්නවා. එතකොට මොකද්ද කරන්නේ? මාර වැඩේ. ඒක වචනද බහුවචන. දෙකක් ගන්න. ඔයා කියලා හිතුවොත් එක්කෙනයි කියලා හිතුවොත් yourself. මොකක්ද කොට ඒකේ තේරුම? ඔබම බහුවචනයි කියලා හිතුවොත් yourselves ඒකේ තේරුම ඔබලාම. එතකොට දෙකක් එනවා එතෙන්දි. හරි. ඇයි මට ඔයාට කියන්නත් ගන්නේ you ඔයාලා කියන ගන්නෙත් you නේ. හරි. එක්කෙනෙක් කියලා හිතුවොත් yourself බහුවචන නොත් yourselves. හරි. ඔහු කියනකොට ඉන්නේ එක්කෙනයිනේ. නේද? එතකොට එහෙනම් self himself ඔහුම. ඇය කියන කොටත් ඉන්නේ එක්කෙනයි. එහෙනම් self herself. ඌ කියන කොටත් ඉන්නේ එක්කෙනයි. එහෙනම් self. හරි. ඔන්න ඔය විදිහට හැදෙනවා මොකද්ද? මමම myself අපිම ourselves ඔවුන්ම themselves ඔබම yourself ඔබලාම yourselves ඔහුම himself ඇයම herself ඌම itself. පරිස්සම් වෙන්න. මැද්දේ ඉඩ තියන්න යන්න නම් එපා. තනි වචනයක් හැදෙන්න. තනි වචන. දෙකට මැද්දෙන් කඩන්න එපා. හරි. හරි. ලියා ගන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ඔබේ ජීවිතේ විනෝදාංශය කරගන්න. ලොකු බරක් දෙන්න ඕනෙත් නැහැ. විනෝදාංශය කරගන්න. හරි මේ විනෝදාංශය කරවන්න තමයි මම ඉන්නේ. නේද මල්කි? ඔව්. විනෝදාංශය කරන්න තමයි මම ඉන්නේ. හොබි එක කරගන්න. වැදගත් විනෝදාංශයක් තියාගන්න.
නේද? දැන් සමහර අය සින්දු අහන්න කැමතියි. සමහර අය ටීවී බලන්න කැමතියි. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියි. අලුත් දේවල් ටිකක් මොනවා හරි ටිකක් නේද? හරි. මට බාර දෙන්නේ මේ වගකීම. මම මාස දෙකක් යනකොට ඔබ මේකට ඇබ්බැහි කරනවා. ඇබ්බැහි කරනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. කමන්නේ නැහැ නේ හොඳ නරක දෙයක් නෙවෙයි නේද? හොඳ විනෝදාංශයක්. අන්තිම එකේ පුතේ රිෆ්ලෙක්සිව් ෆෝම් කියන එක තමයි මාතෘකාව. හරි. බෝඩ් එක පේන්නේ නැහැ කියලා කියනවා. එහෙමනම් ඉතින් මොන හරි වාගේ ප්‍රශ්නයක්. මේක HD quality එකකින් ඔයාලට ලැබෙන්න ඕනේ වෙන zoom පන්ති වගේ නෙවෙයි. HD quality එකකින් ඔයාලට ලැබෙන්න ඕනේ. බලන්න මොකක් හරි සිග්නල් ගැටලුවක් වෙනවා. හොඳම පැහැදිලි කමෙන් හොඳම තාක්ෂණයෙන් ඔබට හම්බෙන්න ඕනේ. ඉහළම තාක්ෂණي භාවිතා කරලා මේ කරන්නේ. හරි? right. සිග්නල් ගැටලුවක් එන්නේ නැති. හරිනේ? කෙනෙක් ප්‍රශ්නයක් අහනවා සර් කරන්නේ මොන පන්තිද? 6 7 8 9 10 11 12 13 සහ කෝසස්. පොඩි පන්ති කරන්නේ. right. දැන් හරි නේද? හරි. මම මේක මකන්නද දැන්? මකන්නද? කොබලන් තවම ලියේ නැහැ. තවම ලියේ නැහැ අරක. රිෆ්ලෙක්සිව් ෆෝම් කියන එකට සිංහල වචනයක් ලියන්න යන්න එපා. ඒක වැඩක් නැහැ. සිංහල වචනයක් කියපු දෙන්න අමාරුයි ඒක. එහෙම ලියුවොත් එහෙම මේ නේද ප්‍රතිබිම්බ ස්වරූපේ ඔය ඒ වැඩක් නැහැ. හරි. යමතක තියා රිෆ්ලෙක්සිව් ෆෝම්. හරි. හරිද? මකන්න එපා. පොඩි පන්ති නම් කරන්නේ නැහැ නේ. ලබන සතියේ ඉඳන් ලින්ක් 3ක් අපි බලමු මේක. ලබන සතිය බලමු. හොඳද? right. මකන්න. හරි. දැන් එහෙනම් අපි යමු බලන්න මෙන්න මේ වයින් අපි මොනවද ගන්න වැඩ කියලා ඔයාලට පේනවා. මේ වයින් මොනවද අපි ගන්න වැඩ? right. කොහොමද වැඩ ගන්න? කොහොමද හරියටම ගන්න කියලා. හරි. සටහන් ලියා ගන්න බැරුණා නම් දුක් වෙන්න එපා. මං කියෝනේ මම 12 වෙද්දී 12යි කාල වෙද්දී වගේ සටහන් දාන්න. 12ට ක්ලාස් එකට 12යි කාල වෙද්දී සටහන් දානවා PDF එකට. හරි. මේ බලන්නකො. අපි යමු ඇක්ටිවිටි එකට. මාත් එක්කම වැඩ කරන් යන්න ඕනේ. ඔන්න මේ ඇක්ටිවිටි එකේ පළවෙනි එකට මම උදව් කරනවා. හරි. මෙන්න මේ විදිහට ලියන්න ඕනේ. මේ මගේ වත මේ වත මගේ එක. පළවෙනි එකට මම උදව් කරා. හරි. මේ මගේ වත this is my garden. මේ වත මගේ එක this garden is mine. හරි. right. ඒ ක්‍රමයට ලියන්න ඕනේ මම මේ දෙන ඒවා.
කරන්න බලනවා තනින්. මේ කියනකොට this ගන්න, a කියනකොට that ගන්න. හරිනේ? right. කරන්නකෝ බලන්න. හරි. තනියෙන් කරන්න ඕනේ. I am finished කියන්න එපා කියලා මම හැමදාම කියනවා. I am finished කියන්නේ මාව ඉවරයි. මාව ඉවරයි. I have finished ed එන්න ඕනේ අගට. I have finished. මම ඉවර කරලා තියෙන්නේ දැන්. සර් ළමයින්ට ෆ්‍රී ක්ලාසස් ටිකක් තියෙනවා. ඒවා විස්තර මම ඔයාලගේ group එකට දාලා ඇති ක්ලික් කරලා ඒ ළමයින්ට ඒවා සම්බන්ධ කරලා දෙන්න. ටයිම් ටේබල් නම් චුට්ටක් අපි වෙනස් කරනවා. අලුතෙන් පන්තිත් පටන් ගන්නවා. සම්බන්ධ වෙන්න පුළුවන්. ලබන සතියේ සිට අපි පටන් ගන්නවා අලුතෙන් පන්ති. ඒකට හේතුව දැන් නොවැම්බර් ටු නොවැම්බර් තමයි ටියුෂන් වල අවුරුද්දක් විදිහට සලකන්නේ. ඔබ දන්නවද දන්නේ දැන් මේ අවුරුදු දෙකම දරුවෝන්ගේ ඉවරයිනේ නේද? දැන් ලබන වාර විභාගෙ තියෙන්නේ මාර්තු වල. හරි. ඊට පස්සේ නොවැම්බර් වෙනකොට ඒක ඉවර කරන්න ඕනේ. ඒකෝර මාර්තු වලින් ඉඳන් දැන් අපි මාස ටික ගත්තොත් හරිද? ඔව්. 1 2 3 4 5 6 7 8 9 10 11 12. එතකොට 11 වෙනි මාසේ ඉවර කරන්න ඕනේ. 3 වෙනි මාසේ පටන් ගන්න ඕනේ. හරිද? වාරේ. මෙන්න මේ කාලේ තමයි ළමයින්ට ඉගෙන ගන්න තියෙන ලබන අවුරුද්දේ. ඉස්කෝලේ සිස්ටම් එකේ. එතකොට ඔබ දන්නවා 4 වෙනි මාසේ අප්‍රේල් මාසේ අවුරුද්දට ඉවරයි. හරි. 5 වෙනි මාසේ මැයි මාසේ සාමාන්‍ය පෙළ විභාගය ඒකට ඉවරයි. මේ අතරමැද්දෙන් අනිවාර්යෙන් උසස් පෙළ විභාගයේ තියෙන නිවාඩුවක් එනවා. බොහෝ වෙලාවට ඡන්දයක් තියන්න පුළුවන්. තව එතකොට මාස කීයද බලන්න දරුවන්ට ඉගෙන ගන්න තියෙන්නේ? කීයක් තියෙනවද? මාස 5ක් වගේ තියෙනවා. ඒ නිසා ලබන අවුරුද්දේත් ළමයින්ට මාර ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි අපි නොවැම්බර් මාසේ අපි හැමදාම පන්ති ආරම්භ කරන්නේ. ඒ නිසා පාසලේ ක්‍රමයට පාසලේට එහා ගියපු දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ දරුවෝ ඉන්නේ පන්තිවල නේද? ඒක නිසා කලබල වෙලා උගන්වන්න හිම් බෑ. හරියට පාඩම් ආවරණය කරන්න ඕනේ. නොවැම්බර් මාසයේ අන්තිම අපි අලුත් පන්ති පටන් ගන්නවා. ඒ පිළිබඳව groups වලට දැනුම් දීලා තියෙනවා. දරුවෝ ඉන්නවනම් සම්බන්ධ කරන්න පුළුවන් වෙයි. කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඉවරයි වගේනේ. හරි. කියන බලන්න A අපේ පාසල. හරි. AC that is our school. ඒ පාසල අපේ එක that school is ours. සකුරක් එන්න ඕනේ. මේ ඔයාගේ පොත. This is your book. මේ පොත ඔයාගේ එක. This book is yours. ඇගේ වාහනය. That is her vehicle. vehicle can CLE. ඒ වාහනය ඔයාගේ එක. That vehicle is yours. හරි. හරි. කොබලන්න ඔක්කොම හරියයි. ඔක්කොම හරියයි. ඔක්කොම හරියයි. right. very good. very good. අඩුපාඩු තියෙනවා හදාගන්න.
sorry. Yours නෙවෙයි hers. ඇගේ එක කියලා තියෙන්නේ. ඔබේ නෙවෙයි. hers. හරිනේ? S අකුරක් තියෙන්න ඕනේ. මේකේ yours, මේකේ hers, මෙතන ours. හරි. අයිසරයක්. මේ මගේ වත්ත. This is my garden. මැද්දටම mine. මේ වත්ත මගේ එක. This garden is mine. ඒ අපේ පාසල. That is our school. ඒ පාසල අපේ එක. That school is ours. ඒ ඔයාගේ පොත. මේ ඔයාගේ පොත. This is your book. මේ පොත ඔයාගේ එක. This book is yours. ඒගේ වාහනය. That is her vehicle. ඒ වාහනේ ඔයාගේ එක. That vehicle is hers. හරි නේද? right. අඩුපාඩු තියෙනවා ඉක්මනට හදා ගන්න. විනාඩියයි දෙන්නේ. අඩුපාඩු නැතිව ඇති නේද? හරි. තව වාක්‍ය කිහිපයක් දෙන්නම් ඔයාට. හරි. මේ බලන්නකෝ. හරි. කලබල වෙන්න එපා. කල්පනා කරමින් ලියන්න ඕනේ. ඒ වාක්‍ය වලට දෙන්න කලින් චූට රහසක් මම මේ කියන්නේ යන්නේ අහගෙන ඉන්න. හරි. ඉංග්‍රීසි අනෙක් විෂයන් වලට වඩා පොඩ්ඩක් අමාරු වෙන්නේ චූටි හේතුවක් තියෙනවා. චූටිම හේතුවක්. හරියට ගන්න මේ ලර්නින් පොයින්ට් එක. ඒකට හේතුව තමයි භාෂාවේ වචනවල අනුපිළිවෙලක් තියෙනවා. හරි. ඉංග්‍රීසි වාක්‍ය ලියන්න ගියාම ඉස්සරහට මෙන්නේ කරන කෙනා කතෘ. දෙකට එන්නේ ක්‍රියාපදය. මොකක්ද දෙකට එන්නේ ක්‍රියාපදය. තුනට එන්නේ කර්මය. දැන් අපි සිංහල නම් අම්මා බත් ඉව්වා කිව්වත් එකයි බත් ඉව්වා අම්මා කිව්වත් එකයි නේද? ඉව්වා බත් අම්මා බත් ඉව්වා අම්මා කිව්වත් එකයි. හැබැයි ඉංග්‍රීසි වල බෑ. අනිවාර්යයෙන්ම අම්මා එකට දෙකට ඉව්වා තුනට බත්. mother cooked rice. ඒ අනුපිළිවෙල අනිවාර්යයෙන්ම යන්න ඕනේ. හරිනේ? මතකයිනේ? subject verb object. subject verb object rest. කාලය හා සම්බන්ධ පද තිබුණොත් අද ඊයේ වගේව අපි තල්ලු කරගෙන ගිහින් දානවා අවසානයේ. හරිනේ? right. දැන් බලන්නකො. fifth one. අම්මා මම පළවෙනි එකේ ඔයාලට හරියටම පිළිවෙලට හදලා දෙන්නම්. එතන ඉඳන් මම පිළිවෙල මාරු කරනවා වචනවල. කිව්වා මට මගේ කාමරය පිරිසිදු කරන්නට. හරි. හරි. මයික් කරලා පෙන්නන්නකෝ. හරි. ඉතින් බලන්න මේකේ හා කවුද කතෘ අම්මා එක දෙක ක්‍රියාපදයේ කිව්වා කියන්නේ කාටද මට තුන. ඊයස කාමරය පිරිසිදු කරන්නට. හරි අම්මා නම් කියන්නේ මට mother. හරි. කියනවා ටෙල් වල අතීත කාලයේ told මේව මරුණාට දුක් වෙන්න එපා. මට අද දවසේ අවශ්‍ය වෙනවාට මට කියන එකයි මගේ කියන එකයි දාගන්න විදිහ තේරෙනවා නම් ඒ ඇති. මේව ලියන විදිහ කියලා දෙනවා. හැබැයි මේ වාක්‍යයත් එක්ක තමයි මේව දාන්න ඕනේ. එතකොට තමයි ඔබට මේක භාවිතා වෙන විදිහ තේරෙන්නේ. ඒක නිසා තමයි උදාහරණ දෙන්නේ. මේ වාක්‍ය ලියන විදිහ තේරුම් නැතුනට කිසිම ගැටලුවක් නැහැ. හරි. එහෙනම් අම්මා කිව්වා මට නම් me. මොකක්ද කිව්වේ? පිරිසිදු කරන්නට. එහෙනම් to clean පිරිසිදු කරනවා clean පිරිසිදු කරන්න to clean මගේ කාමරේ නම් my room. හරි. ඔන්න මම ඒක කරලා දුන්න මගේ ගානේ. ඔය වගේ ඔබට කීපයක් දෙනවා තනියෙන් කරන්න.
sorry මෙන්න මෙතන ඇඟේ කියලා දාගන්න. මේ හැම වාක්‍යයක් තුළ මම මේ ගොඩක් හිත ඔයාලට දෙන්නේ හැම එකේම new learning point එකක් තියෙනවට අල්ලගන්න පොඩි චූටි grammar point එකක් හැම එකටම add කරලා තියෙන්නේ. හරි. වාක්‍ය එකක් මම කරා ඔයාලට ලියන්න 3ක් දුන්නා. try කරන්න බලන්න. හිමිහිට right. කරන්න බලන්න. පොඩි උදව්වක් කරන්නම් වොඩින් ගියක් දෙන්නම් clue එකක්. word order එක හදාගන්න ඉස්සර වෙලා cut through මම දෙකට ක්‍රියාපදේ උදව් කරා. එතකොට උදව් කරන්නේ කාටද? ඇයට. ඊට පස්සේ to එක verb එක දාලා ඉතින් ටික ලියන්න. මේකෙත් ඉස්සර වෙලාම තාත්තා දෙකට ක්‍රියාපදේ අවවාද කරා. තුනට අවවාද කරේ අපිට. ඊළඟට rest එක. ඉතිරි ටික. හරි? ඇය ආරාධනා කරා ඔහුට ඇගේ උපන්දින සාදයට. හරි නේද? මේ පිළිවෙලට පටන් ගන්න. ඔසවාගෙන යනවාට කොහොමද කියන්නේ? ඔසවාගෙන යනවාට කියනවා අපි carry කියලා. C A double R Y. carry. තාත්තා අපිට අවවාද කරා ඔහුගේ සල්ලි නාස්ති නොකරන්නට. දිනු මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව් ඒක සිංහල නම නම් අනිත් තරම් සිංහල නමක් ඒකට එහෙම ගොඩනගන්නත් අමාරුයි. එක පොත්වල එක විදිහට තියෙනවා. Just forget it. Right. Take it easy. Okay? ඒක අපිට ඕනේ නැහැ. සර් හත්වෙනි එකේ පොඩි අවුලක් තියෙනවා නාස්ති කරන්නට නෙවෙයි සර් නොකරන්නටනේ තියෙන්නේ. එතන මොකද්ද? මං කියවර හැම එකෙම මං ඔයාලට ලර්නින් පොයින්ට් එකක් දෙනවා කියලා. හරි කරන්නට නම් මට කියනවා ලියන්නට නම් to write නේ. නොලියන්නට නම් not to write. not to write. not එකක් දාන්න ඉස්සරහට. හරි ලේසි. අවසන් කරන්නට නම් finish. අවසන් නොකරන්නට නම් not to finish. නාස්ති කරනවාට කියන්නේ waste කියලානේ. waste.
නාස්ති කරන්නට නම් to waste නාස්ති නොකරන්නට නම් මොකද්ද මල්කි not to waste නේ not to waste හරි මම කියන්නේ මේ පාඩම ඉවර වෙනකොට ඔබට ප්‍රශ්න තියෙන්නේ නැහැ ඕනෑම එක්සෑම් එකක මේ පාඩමට දාලා ප්‍රශ්නයක් ඔයාලට ලියන්න පුළුවන් right බලන්න මෙහි right very good කටි answers type කරලා දානවා හොඳයි අපි බලමුද හරි මේ බලන්න හැමෝම okay මම අයි පැන තියෙනවද මේ සුඩි පැන තියන්න මේ බලන්න උදව් කරනවාට කියනවා help හරි උදව් කරා නම් අපි හිත කරන්නේ ඊඩි දාන්න හරි මම උදව් කරා නම් I help ඇයට නම් her මොකටද බෑග් එක ඔසවාගෙන යන්නට හරි ඔසවාගෙන යනට carry ඔසවාගෙන යන්න to carry ඇගේ බෑග් එක නම් her bag ඔබ බලන්නේ හරියයි right very good right next one බලන්න දැන් මේ ඔයා මේ sentence තියෙන එක ගැන හිතන්න යන්න එපා මෙන්න මේ දෙක දාගත්තා නම් ඇගේ කියන එකයි ඇයට කියන එකයි දාගන්න එක තමයි මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ sentence කියන්න අපි උගන්වනවා හරිද මේව ඔයාලට තව සති කිහිපයක් ගන්න මේක ප්‍රශ්න නෙවෙයි හරි මෙහෙම බලාගෙන ඉන්න ඉස්සරලාම තාත්තා එනම් father හරි දෙක ක්‍රියාපදේ අවවාද කරනවාට කියන්නේ advice වලට අඟුරු advice හොඳද ce නෙවෙයි ce advice කියන්නේ අවවාදය හරි මේ ක්‍රියාපදයට එන්නේ se එහෙනම් තාත්තා අවවාද කරනවා නම් advice අවවාද කරා නම් advice e තියෙනවනේ d විතරයි දාන්න හිත කාලා කරා එහෙනම් තාත්තා අවවාද කරා නම් father advice අපට නම් us හරි නාස්ති කරනවට waste නාස්ති කරන්නට නම් to waste හරි නාස්ති නොකරන්නට නම් not දාන්න ඉස්සර හරි එහෙනම් not to waste ඔහුගේ සල්ලි නම් his money හරි කොයිතරම් අමාරු නම් sentence එක හරි කොයිතරම් අමාරු නම් හිතන්න හරියට තර්ක කරමින් යන්න වරදින්නේ right හරි මේ බලන්න ඇය ඔහුට ආරාධනා කර ඇගේ උපන්දින සාදයට හරි එහෙනම් ඇය නම් she ආරාධනා කරනවා invite ආරාධනා කරනවා ඊ අකුර තියෙන නිසා d විතරයි දාන්න හිත කාලා කරන්නේ ed වලින් e තියෙනවා කොහොමද d විතරයි එහෙනම් ඇය ආරාධනා කරා she invited ඔහුට නම් him ඔහුගේ ඇගේ උපන්දින සාදය නම් for her birthday party හරි කොබලන්නේ තුනම හරියයි very good වැරදුනාට කමක් නැහැ වරදින්න මම හරි කැමතියි වරදිනවට ඇයි සෑම වැරදීමකින්ම අපි ඉගෙන ගන්න නිසා වරදින්න එකපාරයි එකම දේ දෙපාරක් වරදිනවා නම් එතකොට ඔබේ අවුලක් තියෙනවා හැබැයි එකපාරක් කරදුනාට කමක් නැහැ ඒකෙන් අපි දෙයක් ඉගෙන ගන්න am I right දෙකයි හරි ප්‍රශ්නයක් නෑ දැන් ඔයා මෙන්න මේ ටික හරියට නියම තැන් වලට වැටුණා මට යන්න ඉච්චරයි ඕනේ මේක දාගන්න මේ උදාහරණ පෙන්නන්න එපා ඔයාලට මේ කියන විදිය ඒකට තමයි මේ උදාහරණ ටික ගත්තේ සෙන්ටෙන්ස් ලියා ගන්න බැරුණාට කිසි අවුලක් නෑ අපි ඒක උගන්වන්න ලස්සනට උගන්වන්න හරි අඩපාඩු හදාගන්නවද ඔබට මම කරනවා වාක්‍ය 12ක් විතර 12ක් 13ක් විතර ඒ 12 13 කරකවලා හැම තැනටම දාලා හැම අස්සක් මුල්ලම්ම ආවරණය වෙන විදිහට තමයි වාක්‍ය 12 හදන්නේ හරිනේ 4 වෙනුවට 2 දාන්න පුළුවන් ද අවුලක් නැහැ හරි මෙතන 2 දැම්මට ප්‍රශ්නයක් නැහැ ගේ උපන්දින සාදය සඳහා කියන අදහසින් තමයි 4 ගත්තේ සර් මාව අඳුරනවාද මම නම් අඳුරනවා සර් හා
නවීන් නම් මතක නෑනේ. සිත්මිලා ගොඩක් ඉන්නවා. හරි. මකන්නද? හරි. හරි. ඊළඟ තුන ලියන්න චූටි වෙලා දෙන ඉක්මනට බලන්න විනාඩියයි දෙන්නේ විනාඩියයි ඉක්මනට හදා ගන්න. හැම වෙලාවෙම ඔබට ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මම බෝඩ් එක ගාවට කිට් වෙනකොට ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න කෝකටත් කියලා. හරි. අතට මේ ක්ලාස් එක පටන් ගත්තේ මේ පේරන්ට්ස්ලාගේ ඉල්ලීමට. එක ප්‍රශ්නයක් තිබුණා. හැමෝගෙම හිතේ තියෙන පුංචි ආසාවක් තමයි මේ හැමෝම වරද්ද ගන්න තැන මේකනේ ඉංග්‍රීසි ටික. නේද? ඉස්කෝලේදී එපා වෙලා අන්තිමේදී මේකෙන් ඈත් වෙගෙන හැමෝගෙම හිතේ ආසාව තියෙන ඉංග්‍රීසි ටික හදා ගන්න. හැබැයි ලැජ්ජයි. පන්තියට යන්න විදිහක් නැහැ. දැන් වයස වැඩි. හරි. සමහරලාට දැන් ලොකු ළමයි ඉන්නවා 10ට 11ට ගිහිල්ලා තියෙනවා පොඩි පන්තියේ. දැන් පේරන්ට්ස්ලා ඉන්නවා පන්තිවලට යන්න විදිහක් නැහැ. ඔන්න ඔබට විසඳුම දුන්නා. හරි. ටික හැම දෙයක්ම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ඉගෙනගෙන ඔබේ ලකුණු හදා ගන්න පුළුවන්. සමහරලාට මම මේ අපේ දරුවෝ කීප දෙනෙක්ට මේකට සම්බන්ධ වෙන අවස්ථාවක් දුන්නේ. දැන් මගේ පන්තියට සම්බන්ධ වෙච්ච නැති අය සම්බන්ධ වෙච්ච අය නම් ඕනේ නැහැ. 6 ඉඳන් ආපු ළමෙක් නම් මගේ ඉන්න ඕනේ නැහැ මේකට. හරි. යාළුවට මේක උගන්වලා තියෙන්නේ. හරියට ඔයාගේ උදාහරණයක් ඔබේ දරුවෙක් ඉන්නවා නම් ඉංග්‍රීසියට ලකුණු අඩුයි 40 50 ඉංග්‍රීසි කිව්වට පස්සේ තිත්තයි වගේ යන. හරි. කැමැත්තක් ඇත්තෙම නැහැ. මේකට වාඩි කරවන්න මාස දෙකක් යද්දී එයාගේ ෆේවරිට් සබ්ජෙක්ට් එක බවට ඉංග්‍රීසි පත් වෙයි. මාස 5ක් 6ක් යද්දී එයාගේ අසාධ්‍ය තත්ත්වය ඉවත් වෙලා එයා සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි. ඊළඟ ටික දවසක් යද්දී එයා හොඳටම වැඩ කරයි එයා පන්තියේ. හරි. අපි එහෙනම් ඔන්න මහපුවා. හරි. හොඳයි. දැන් ඔන්න මම වැඩේ ටිකක් තව ටිකක් අමාරු කරනවා. මට කියන්න තරහ නැතුව අවසානට අපි දාමු. මේකේ නම්බර් එක මොකක්ද කියලා? සෙන්ටෙන්ස් එකේ 8. දැන් 9 නේද දෙන්නේ? හරි 9. මම මගේ රෙදි මමම සෝද ගන්නවා. මම මගේ රෙදි මමම සෝද ගන්නවා. හරි. මෙන්න දැන් ඔන්න මම ඉස්සර වෙලා එක එක දැම්ම. දෙක දැම්ම. දැන් ඔන්න ඔයා ඊළඟ ස්ටෙප් එකට රංගිලා එකම වාක්‍යයේ පේනවද ඔයාලට හැම එකම මම ප්ලෑන් එකකට යන්නේ. පළවෙනි වාක්‍යය ටික ඔයා බලන්න. එක වාක්‍යයකට එක ප්‍රොනවුන් එකයි ආවේ. එක ෆෝම් එකයි. දෙවෙනි ටිකේ බලන්න දෙක දීලා ඇති. දැන් බලන්න. ස්වරූප තුනක් දාලා තියෙන වාක්‍යය. මම මගේ රෙදි මමම සෝද ගන්නවා. හරි. පළවෙනි එකට මම උදව් කරනවා. බලාගේ. පළවෙනි එකට මම උදව් කරනවා. ඔයාලට තනියෙන් කරන්න තුනක් තියෙනවා. හරි මේ බලන්න. පටන් ගමු හිතන්න පටන් ගමු. ඉස්සරලා මෙන්න ඕනේ සර් කතරු නේද? හරි. එහෙනම් මම I okay. දෙකට එන්න ඕනේ සර් ක්‍රියාපදේ නේද? සෝද ගන්නවානේ. හරි. ඔව්. එහෙනම් සර් කියන්නේ wash නේ. හරි. okay. ඊළඟට සර් එන්න ඕනේ කර්මය නේද? සෝද ගන්නේ මගේ රෙදි නේද? ඔව්. හරි. ඔයා හිතුවා හරි. my clothes. හරි. ඊළඟට සර් මමම කියලා කියන්නේ myself නේද? හරියට හරි. ඔන්න ආවණී වලදී ඕද ඒක. එහෙනම් මම හොද ගන්නවා මගේ රෙදි මම. බයින් එපා ඉංග්‍රීසි වලට. විශ්වාස කරන්න ඔයාලා. නේද? හොඳ බ්‍රේන් එකක් තියෙන මිනිස්සෙක්ට. කලබල වෙන්න එපා. අහගෙන ඉස්සෙල්ලා. හරි. එහෙනම් ඉස්සෙල්ලාම කතරු මම දෙක ක්‍රියාපදයේ සෝද ගන්නවා wash මගේ රෙදි නම් my clothes මම නම් myself. හරි. ඊළඟට ඔන්න ඔයාට තනියම මම ලියන්න දෙන එක අපි යාළුවෙක්ට බනිමු. මේ ඔයාගේ වැඩ ඔයාම කරගන්න. හරිද? හරි. හදන්න බලන්නේ. ඔයාගේ වැඩ ඔයාම කරගන්න. හදන්න බලන්නේ. අරකට ලියන්න. පේනව නේද භාෂාව කොයිතරම් ලස්සනයිද කියලා. පිළිවෙලට ඉගෙන ගන්නකොට.
දැන් ඔයා ඔය පාඩමේ ඇඩ්වාන්ස් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඔයා ඔයාගේ වැඩ ඔයාම කරගන්න. Good. Correct. Good. Correct answer. Good. අන්න වැරද්දුව yourself කියන එක දෙකට මැද්දෙන් කඩලා. Okay, good. 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 මම හිතනවා දැන් අපේ දරුවෝ ටිකට නම් ආයි කවමදාවත් මේව නම් වර්ධින එකක් නෑ පේපර් එකක. නෑනේ. වර්ධින්නේ නෑනේ. දැන් හරියටම තේරෙනව නේද? හරි. දැන් බලන්න. ඔයා නම් ඉස්සර වෙලාම බලමු. හා මෙන්න මෙහෙම හිතන්න පටන් ගන්න. ඉස්සර වෙලාම වෙන්න ඕනේ subject නේ. ඒ කියන්නේ ඔයා. දෙකට එන්න ඕනේ ක්‍රියාවනේ. හා කරනවාට කියන්නේ do. කරගන්නේ මොකද්ද කර්මය? ඔයාගේ වැඩ. එහෙනම් කර්මය your work. ඔයාම කියලා කියන්නේ yourself නේ. හරියට හරි. ඔයා ඔයාගේ වැඩ ඔයාම කරගන්න. You do your work yourself. Good. Right. ඊළඟ එක. අපි මෙතන මෙහෙමයි ඔයා කතෘ දෙකට ක්‍රියාපදේ කරනවා do කරගන්නේ මොනවද කියලා බලන්න ඔයාගේ වැඩ කර්මයේ තුන your work subject verb object. හරි ඊළඟට reflexive form. right මේ reflexive form එක මෙතෙන්ට දාන්නත් පුළුවන් මෙන්න මේ මෙතෙන්ට දාන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. හරි බලන්න ඊළඟ එක අපි අපේ ගෙදර අපිම paint කරගත්තා. අපි අපේ ගෙදර අපිම paint කරගත්තා. හදන්න බලන්න. එතකොට ed දාගන්න paint වලට painted කරගන්න අතීත කාලෙන් යන්නේ මම උදව්වක් කරා. අපි අපේ ගෙදර අපිම paint කරගත්තා. ඔය හිස්තන් නෙවෙයි පුරවන්නේ. ඔයාමයි තර්ක කර වාක්‍ය හදන්නේ. අන්න එතනයි තියෙන වැදගත්කම තියෙන්නේ. very good. කො ed දාලා නැණි verb එකට අතීත කාලෙන් යන්නේ painted කරන්න. very good. 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 අපි නම් we paint කරනවා නම් paint කරගත්තා නම් painted. හරි මේ බලන්න ඉස්සලා හරි කතෘ ඉස්සර වෙලාම අපි දෙකට ක්‍රියාපදය paint කරගත්තා painted paint කරගත්තේ මොකක්ද කර්මය වෙන්නේ ක්‍රියාවට ලක් වෙන දේ paint කරගත්තේ මොකක්ද අපේ ගෙදර නම් our house. හරි අපිම කියලා කියන්නේ මොකක්ද ourselves. ඔබලන් හරියයි. very good. good. right. සතුටුයි. our home කිව්වත් එකයි our house කිව්වත් එකයි දෙකම හරි. ඒව ප්‍රශ්න නෙවෙයි. ඒව නෙවෙයි ප්‍රශ්න ඉංග්‍රීසි භාෂාවේ තියෙන. හරි. දැන් ඔයාලට මේ බලන්න මේ වචන ටික හරියටම දාගන්න තේරුණා නම් අන්න වැඩේ හරි මගේ ටාගට් එක හරි. මේවා පොඩ්ඩක් එහාට මෙහාට ගියට අවුලක් නැහැ. මේ ටික හරියට දාගන්න තේරුණා නම් හරි. ඔන්න අවසාන එක. උගේ වලිගය ඌම හපා ගත්තා. ඌගේ වලිගය ඌම හපා ගත්තා බල්ලේ.
උදව්වක් කරන්න. හපනවාට කියන්නේ බයිට්. වල අතීත කාලයේ හැපුවා නම් බිට්. BIT බිට්. බිට්. සමහර ළමයි ඉන්නවා දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස වෙලා දවස් දෙකම එනවා පන්තියට. දැන් දෙකක් කරලා දෙකටම ආපු කට්ටිය ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. අන්නේ ආසාව ඇති කරගත්තොත් ඔබට ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි නෙමෙයි ඕන දෙයක්. හරි. very good. මං කිව්ව හපනවාට බයිට් BITE බයිට් හැපුවා නම් බිට් BIT බිට්. උගේ වලගේ කියන its tail TAIL. හරි. වලගෙට කියන tail TAIL. TALE tail දාන්න එපා හොඳේ. ඒ කතාව. හරි. ඌනම් it හරි හපනවා බයිට් වල අතීත කාලේ දෙක ක්‍රියාපදේ දැන් ඉස්සර වෙලාම ඌ කත්රු it දෙකට ක්‍රියාපදේ හපා ගත්තා හපනවාට බයිට් වල අතීත කාලේ හපා ගත්තා නම් බිට් බයිට් අතීත කාලේ බිට් උගේ වලගේ නම් its tail ඌම නම් itself it bit its tail itself. හරි නේද? හරි. එක්ක ඔබන එක හරියයි? right very good very good. හරි. ඉතින් බලන්නකෝ දැන් ඔයාලට පුළුවන් නේ. ඔය දැන් ඔය ලිව්වේ ඉහළම මට්ටමේම තමයි. ඔතනින් එහාට එන්නේ නැහැ ප්‍රශ්න. ඔතෙන් ඔය ටිකෙන් තමයි එන්නේ ඕනෑම එක්සෑම් එකකට. හරිනේ? හපා ගත්තනම් බයිටඩ් නෙවෙයිද කියලා අහනවා. බයිට් වල අතීත කාලයේ පුතා බයිටඩ් කියලා එකක් නැහැ. බිට්. අපි ඒව ඉස්සරහට උගන්වනවා. ඒව ගැටලුවක් කරගන්න යන්න එපා. හරි. එහෙනම් මැකෝ. ඕකේ. හරි. මොකද හිතන්නේ? මොකද හිතන්නේ? දැන් විශ්වාසයක් තියනද පාඩම ගැන? කැමරාව ඔන් කරගන්න බලන කට්ටිය. අපි චුට්ටක් කතා කරමු. දැනනවද මෙතෙන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා? මෙතෙන්ට දැනනවද? හා. එහෙනම් එච්චරයි. සතුටුයි. ආස හිතනවද? බලන්න දැන් මේ පාඩමේ භාෂාව දැක්කනේ කොයිතරම් ලස්සනයිද කියලා. එක එක ස්වරූප ලස්සනට තැන් තැන් වලට එන හැටි. නේ? ඔව්. එංගොඩ සතුටුයි. ඒ ආසාව ඇති කරන එක තමයි ගුරුවරයෙක් ඉස්සෙල්ලාම කරන්න ඕනේ. හැබැයි මම ඔයාලට ආස කෙරෙව්වේ බොරුවක් කළා නෙවෙයි. පට්ටම වැඩ කොටසක් දවස් ඇතුලේ කළා. අපි කොල්ලොන්ගේ භාෂාවෙන් පට්ටම වැඩ කොටසක් කළා. නේ? පිට පැය දෙක අපි ලොකු වැඩක් කරා. හරි? සාමාන්‍යයෙන් දැන් මෙතන ඉන්නවා නම් බැරි වෙලාවත් ඔබේ දරුවෙක් ඉන්නවා නම් දෙමාපියෝ එක්ක සම්බන්ධ වෙන 6 වසර දරුවෙක්. එයා 7 8 9ට යනකන් තියෙන ඔක්කොම පෙළ පොතේ තියෙන මේ පාඩමට දාලා ඕන එකක් කරන්න පුළුවන්. ඊට බලන්න. 7 වසරේ තියෙන ඕක. 8 වසරේ තියෙන ඕක. දීලා බලන්න එයාට. ඕන එකක් කරනවා මේ පාඩමෙන්. අන්න ඒකයි විශේෂත්වය. හරි? ඇයි අපි මේ දාගන්නේ මට හිතා ගන්න බැරි වුණ ඕකයිනේ මං ආසම නැද්ද මේ භාෂාවක් උගන්වන්නේ වයස් සීමාවල දාගන්නේ මොකද්ද කියන්නේ. හරි ඉතින් අපිට කරන්න දෙයක් නැහැ අපිට මේ සිස්ටම් එකට යන්න වෙලා තියෙනවා මේක ශ්‍රී ලංකාවනේ. පවතින ක්‍රමයට යන්න වෙලා තියෙනවා. නේද? ඇත්තටම එහෙම එකක් නැහැ. ඔව්. හරි නේද? හරි. එහෙනම් ඔන්න ලබන සතිය අනිවාර්යෙන් පන්ති දවසට සම්බන්ධ වෙන්න. හරි? බ්‍රහස්පතින්දට මේ මෙහෙම දාන්නේ නැහැ ලයිව් එකක් නැහැ රෙකෝඩින් එකක් තමයි අපි දාන්නේ. සජීවීව උගන්වන්න වෙන්නේ නැහැ.
අද දැන් ඔයාට එදා සම්බන්ධ එක මගේ ගැටලුවක් නේ. මගේ වැරැද්දක් නේ. ලොගින් වෙන්න බැරි වෙච්ච එක නේද? ඉතින් ඒක නිසා තමයි එහෙම කරේ. ඉස්සෙල්ලා රෙකෝඩින් එක මම ගෲප් එකේ දාලා තියෙන්නේ. හැබැයි අද ඩිලීට් වෙයි බොහෝ වෙලාවට. ඉක්මනට බලන්න ගෲප් එකේ මෙහෙම උඩට ගිහින් බලන්න. ඉස්සෙල්ලා එක දාලා තියෙන්නේ. හරි. හරි. එහෙනම් අපි ලබන සතියේ අමාරුම පාඩමක් තියෙන කරා. හැබැයි අද වගේ මාට තේරෙන්නේ එකක් කරනවා. right? මේ හැමදේම plan කරලා තියෙන්නේ හරි ලස්සනට. right? ටිකෙන් ටික. හැබැයි පිටිපිඟානේ කාසේ හොයනවා වගේ නෙවෙයි. චුට්ටක් ඉන්න මං කියන එක අහගන්න. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ අන්දයා අර පිටිපිඟානේ කාසිය හොයනවා වගේ මූණ සේරගෙම පිටි ගාගෙන හරි මෙහෙන් දාගෙන මෙහෙම අත ගන්නවා අහුවෙන එක අල්ල ගන්න මේක එහෙම නෑ දැම්ම ගත්තා දැම්ම හරියටම මම මේකයි ගන්න කියලා දැනගෙන ගන්නේ හරයම තමයි දෙන්නේ භාෂාවේ තියෙන හරයමයි දෙන්නේ පිළිවෙලට පැහැදිලිව යනවා හරි මුල ඉඳන් ඉගෙන ගන්න කෙනෙක්ටත් නියමයි හැබැයි කම්මැලි වෙන්න නැතුව වැඩ කරා පුළුවන් නම් රෙකෝඩින් එකත් ආයෙ බලන්න දෙවතාවක් බැලුවනම් වැඩේ ගොඩම තමයි. හරි. එහෙනම් අපි සමු ගන්නවා. සුබ දවසක්. නේද? අද පොයේ දවසේ පින් වැඩ ටිකක් කරන්න. හරි. හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ආයිබෝල්. පාඩම ඉවරයි. හරි. Iboan sir. Iboan sir. Bye sir. Iboan sir, bye sir. Iboan sir. පාඩම හොඳට තේරුණා. සර්